සුබ සන්ධ්‍යාවක් වේවා. නාලන්දා එඩියුකේෂනල් ප්‍රෝග්‍රෑම් එකේ දෙවනි ලෙක්චර් එක විදිහට තමයි අද පැවැත්වෙන්නේ. අද අපගේ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය ධනංජය කළුකම්පිටිය සර් තමයි අද අපේ දේශනය පවත්වන්නේ. මුලින්ම අපේ ධනංජය කළුකම්පිටිය සර්ට ආරාධනා කරනවා අපගේ දේශනය ආරම්භ කරන්න කියලා. ඒත් එක්කම කියන්න කැමතියි අපේ මේ ප්‍රෝග්‍රෑම් එක Facebook තාක්ෂණය ඔස්සේ සජීවීව අපි බෙදා හරිනවා. ඒත් එක්කම මේ ප්‍රෝග්‍රෑම් එකේ රෙකෝඩින් එක අපි අපගේ YouTube page එක හරහා YouTube නාලිකාව හරහා අප්ලෝඩ් කරනවා. එතකොට මොනවා හරි මගේ අරිච්ච දෙයක් තියෙනවා නම් ඒ සියලුම දෙනාට ඒක බලා ගන්න පුළුවන් විදිහට අපි සලස්සලා තියෙන්නේ. එහෙනම් අද මෙම දේශනේ ආරම්භ කිරීම සඳහා ධනංජය කළුකම්පිටිසට ආරාධනා කරනවා මෙතනින් ඉස්සරහට දේශනේ පටන් කරගෙන යන්න කියලා. අයබෝවන් අද නම් මම ඔයගලන්ට මේ ප්‍රෝග්‍රෑම් එකේ යම් කාලයක් ඒ කියන්නේ ඔයගලන්ගේ ඕල්බෝයි අපේ ඕල්බෝයි සොසයිටි එක ඔර්ගනයිස් කරපු යම් කාලයක් පුරාවට සම්පූර්ණ උසස් පෙළ ICT විෂය ආවරණය වෙන පරිදි රිවිෂන් වැඩපිළිවෙලක් යනවා. ඉතින් අද දවසේ අපි මුලින්ම කරන්නේ පේපර් එකක්. ඒ පේපර් එක සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඊට පස්සේ ඔයගොල්ලොත් එක්ක කතා කරලා මොකක්ද කරන්න ඕනේ කියන එක ඕල්බෝයි කෙනුත් අහලා ඔයගොල්ලෝ කෙනුත් අහලා වැඩසටහන කරගෙන යනවා. හරි. ඉතින් මම ආශීෂයක් ඉන්න මගේ ඉයර් එක කියන්නම් මම බැච් එක අවුට් වුණේ මොන අවුරුද්දද කියලා. 2007 අවුරුද්දේ තමයි මම නාලන්දෙන් අයින් වෙන්නේ. 2007 අවුරුද්ද තමයි මගේ 2007 බැච් එක තමයි මගේ බැච් එක. හරි එහෙනම් අපි වැඩසටහනට යමු. ඔයගොල්ලන්ට මේ වෙලේ දීලා ඇති PDF එකක් මම එවුවා මගේ පේපර් එකක්. MCQ 50ක් රචනා ප්‍රශ්න 4ක් ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. ඉතින් මේ පේපර් එක සම්පූර්ණයෙන්ම පැය දෙකක් ඇතුළත අපිට කතා කරන්න බැරි වෙනවා. මොකද මේ පේපර් එක සාමාන්‍යයෙන් මගේ සාමාන්‍ය පන්තියකටත් මම පැය 6ක් විතර සාකච්ඡා කරන පේපර් එකක්. ඉතින් ඒක නිසා ඒ වුණාට අපි මේකේ අද දවසේ පුළුවන් පරිමේ කවර් කරගන්නවා සහ ඉදිරි කොටස් ටික කවර් කරන විදිහ මම ඔයගොල්ලන්ට මේ දැනුවත් කරනවා ඔයගොල්ලන්ගේ ගෲප් එකට. හරිද? ඒ කරන්න ඕන විදිය මම කියන්නම් ගෲප් එකට මම දැනුවත් කිරීමක් කරලා කවර් කරගන්න බැරි වෙච්ච ටිකත් ලබා දෙනවා. හරිද? මේ සතිය අපේ බලාපොරොත්තු මේ පේපර් එක සම්පූර්ණයෙන් ආවරණය කරගන්න එක නැත්නම් කවර් කරගන්න එක ඒ හරහා සිලබස් එකේ රිවිෂන් එකක් කරන දේ. රිවිෂන් එකක් විදියට සම්පූර්ණ පේපර් එකක් කවර් කරන එක තමයි අපේ ටාගට් එක. හරි. ඊට පේපර් එකට යමු. ඒකේ MCQ 50ට එන්න. ඒක පළවෙනි MCQ එකට එන්න. හරි. පළවෙනි එක පරිගණකයේ විදුලි බලය විසන්ධි කළ විට පහත කුමන දුඩාංග සංරචක වල දත්ත අහිමි වේද? ඉස්සෙල්ලා මට පොඩ්ඩක් කියන්න මේ මාව ඔයගලන්ට පේනවද? මාව ස්ක්‍රීන් එකේ පේනව නේද? පොඩ chat එක open කරලා කියන්න කවුරු කියන්නේ? පේනවා. පේනවනේ. හරි. හොඳයි. right. ගන්න පේපර් එක බලන්න පහත පළවෙනි MCQ එක පළවෙනි MCQ එක පරිගණකයේ විදුලි බලය විසන්ධි කළ විට පහත කුමන දුඩාංග සංරචක වල දත්ත අහිමි වේද? ඔතන ඔය අහලා තියෙන ප්‍රශ්නේ අහලා තියෙන්නේ නශ්‍ය මතකය සහ නශ්‍ය නොවන මතකය කියන කොටස් දෙකෙන්. නශ්‍ය මතකය කියලා කියන්නේ විදුලි විසන්ධි උත්සනින් මැකී යන මතකය. නශ්‍ය නොවන මතකය කියන්නේ විදුලි විසන්ධි උත්සනින් මැකී නොයන මතකය. හරි. right. එතකොට දැන් මේකේ අහලා තියෙන්නේ විදුලි විසන්ධි කළ විට පහත දුඩාංග වලින් කවරක් දත්ත අහිමි වේද කියලා. විදිස්තර නිහිත මතකය සහ ප්‍රධාන මතකය කියන තුනේම අහිමි වෙනවා. හරි. ඊළඟට ඔතනදී දුර තැටිය කියන එකේ අහිමි වෙන්නේ නැහැ. මොකද ඒක නශ්‍ය නොවන මතකයක් නිසා. හරි. උත්තරේ 2.
හරි උත්තරේ දෙක. පළවෙනි MCQ එකට උත්තරේ දෙක. දැන් ඊළඟට කියන්න ඕන දැන් මේ පේපර් එක සාකච්ඡා කරගෙන යද්දී ඔයගොල්ලන්ට මම ලේසි ප්‍රශ්න අමාරු ප්‍රශ්න දෙකම දාලා තියෙනවා. වෙනස් කරලා තියෙන්නේ. නමුත් විභාගෙට ආසන්න හින්දා ඔයගොල්ලෝ ගොඩක් පේපර්ස් කරලා තියෙන හින්දා අපි ඊළඟ පේපර් එකකට වගේ යනකොට ටිකක් අමාරු ප්‍රශ්න වලට යමු. මොකද ඒක විභාගෙට වැදගත් වෙන නිසා. මේ ප්‍රශ්න ටිකක් අතහැරලා අමාරු ප්‍රශ්න වලට යමු. රචනා ප්‍රශ්න වලට වගේ යමු. විශේෂයෙන් Python පාඩම, networking පාඩම වගේ මූලික කරගෙන. දැනට අද දවසේ පළවෙනි දවසේ ඉඳන් අපි MCQ ටික සාකච්ඡා කරලා පිළිවෙලට පේපර් එකක් අවසන් කරමු. හරි. දෙක. දෙවෙනි MCQ එකට එන්න. පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය වන්නේ මේකේ බලන්න පුතේ මේකේ ප්‍රකාශන පහක් දීලා තියෙනවා. right Unicode මගින් ලෝක භාෂා නියෝජනය නොවේ. දෙක ASCII මගින් අක්ෂරවල රේඛීය පටිපාටිය භාවිතා කරයි. නිවැරදි ප්‍රකාශය අහලා තියෙන්නේ BCD දශමය වලට කේතය හා විකේතනය අපහසු වේ. EBC DIC අක්ෂරවල රේඛීය පටිපාටිය භාවිතා කරයි. රේඛීය පටිපාටියක් ශබ්දශම සංඛ්‍යා අධ්‍යයනය කියන රේඛීය පටිපාටියක් එකට එන්නේ නැහැ. Unicode අක්ෂර ගබඩා කිරීමට මතකයේ අඩු ඉඩක් වැය වේ. නෑ Unicode ඕකේදී මෙහෙමයි. ඔය තියෙන තුන්වෙනි පාඩමේ අපි ගත්තොත් අර කේත ක්‍රම කියලා කොටසක් ඉගෙන ගන්න. ඒ එතනින් ආපු දෙයක්. එතනදී කේත ක්‍රම වර්ග තුනක් අපි මුලින්ම පාවිච්චි වෙනවා. අපේ කියන්නේ ගොඩක් පාවිච්චි වෙනවා. එතනට වැදගත්ම කේත ක්‍රම කියලා මුලින්ම තුනක් විතර අපි අයින් කරනවා. ඒ තමයි ASCII, BCD, EBC, DIC කියන තුන. මොකද ඒ තුන අතීතයේ තිබිච්ච වැදගත් කේත ක්‍රම තුනක්. හැබැයි මේ කේත ක්‍රම තුනේම තිබිච්ච අඩුපාඩුවක් තමයි බිටු 8ක් භාවිතා කිරීම තුළ BCD නම් බිටු 4යි අනිත් දෙක බිටු 8යි උපරිම වශයෙන් බිටු 8ක් භාවිතා කිරීම තුළ උපරිම අනුලක්ෂණ ප්‍රමාණයක් දෙන්න පුළුවන් වුණේ 256. ඒ කියන්නේ බිටු 8ෙන් ගන්න පුළුවන් උපරිම කැරක්ටර්ස් ප්‍රමාණය 256. ඉතින් අතීතයට ඒක ගැලපුණාට වර්තමානයට ඒක ගැලපෙන්නේ නැහැ. වර්තමානයේ ඊට වඩා වැඩි අනුලක්ෂණ සංඛ්‍යාවක් අවශ්‍යයි. ඉතින් ඒකින්ද BCD, ASCII, EBC, DIC වගේ දේවල් වලට වඩා හොඳ කේත ක්‍රමයක් හඳුන්වා දුන්නා වර්තමාන වෙද්දී. හරිද? ඒක හඳුන්වා දෙද්දී තව දෙයක් තිබුණා. අර හાર્ඩ්වෙයාර් පාර්ට් එක නැත්නම් දුඩාංගයේ මත රඳා නොපවතින ලෝකයටම ගැලපෙන සම්මත ක්‍රමයක් විදියට තමයි මේ අලුත් ක්‍රමය හඳුන්වා දුන්නේ. ඒ ක්‍රමයට තමයි අපි කියන්නේ Unicode කියලා. තේරුණාද? හරි. ඉතින් මේකේ පළවෙනියටම කියනවනේ Unicode මගින් ලෝක භාෂා නියෝජනය නොවේ කියලා. ඒක වැරදි. Unicode වලින් ලෝක භාෂා නියෝජනය වෙනවා. මොකද Unicode වල මම හිතන්නේ 2009 නිකුත් කරපු Windows 7 කියන operating system එක ගත්තොත් ඒකේ භාෂා 90ක Unicode තියෙනවා. ඒකේ සිංහල Unicode උත් තියෙනවා. එවකට ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් හිටපු පුද්ගලයා නැත්නම් ඒ ජනාධිපතිවරයා එතනත් තමයි ඉල්ලීම කළා තිබුණේ. ඒ අනුව තමයි Microsoft ආයතනය සිංහල Unicode Windows 7 වලට ඇතුළත් කරේ. එතන ඉඳන් Windows 7 වල ඉඳන් දිගටම ආපු හැම version එකම සිංහල Unicode තියෙනවා. හරි. ඉතින් ඒකද එක වැරදි දෙක හරි පුතේ. ඔතන නිවැරදි ප්‍රකාශය විදිහට අපි ගන්නේ දෙක ASCII මගින් අක්ෂරවල රේඛීය පටිපාටියක් භාවිතා කරයි. ඒ කියන්නේ දැන් A වලට ගත්තේ 65. එතකොට B වලට යන්නේ 66. C වලට යන්නේ 67. හරිද? ඒ වගේ simple A වලට මගේ මතකයේ නිවැරදි 97. ඊළඟට simple B වලට 98. ඒ විදිහට තමයි යන්නේ. එතකොට රේඛීය පටිපාටියක් එකේ තියෙනවා. ඒක හරි උත්තරේ දෙක. තුන්වෙනි එකට අපි යමු. max term බූලිය ප්‍රකාශන මගින් නිරූපණය කරනු ලබන්නේ පහත කුමන ద్వාරයේද? දැන් මෙතනදී බලන්න ඕනේ තුන්වෙනි හතරවෙනි පාඩමට අපි ඉන්නේ. හතරවෙනි පාඩමේ max term min term කියලා දෙයක් තියෙනවා. අහලා තියෙනව නේද? ඒකේ ඔයා max term min term කියන දෙයට තව කියන්න පුළුවන් දෙයක් තමයි SOPOS කියලා. කියන්නේ SOP සහ POS කියන ක්‍රමය. එතකොට SOP වලට අපිට ගන්න පුළුවන් min term කියලා. POS එකට ගන්න පුළුවන් max term කියලා. එතකොට POS එක ඔයාලා දන්නවා POS කියලා හැදෙන්නේ ගුණිත මේ product of sum එකතුවන්ගේ ගුණිතයක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ස්ක්‍රීන් එකට ගියොත් එහෙම මෙන්න මේ විදිහට F සමානයි A or B or C මේ එකතුව right and A or B bar or C bar ඔන්න ඒ වගේ මේ උදාහරණයක් ලියුවේ. හරිද? මේ වගේ ප්‍රකාශයක් ගත්තොත් මේ තියෙන එකතුවන්ගේ ගුණිතය.
එකතුවන්ගේ ගුණිතය product of sum. හරිද? ඊළඟට ඔක අනිත් පැත්ත ගත්තොත් මෙන්න මේ විදිහට සමානයි a and b and c or a and b bar and c. මේ ගත්තොත් පුතේ ගුණිතයන්ගේ එකතු. ඒ කියන්නේ මේ තියෙන SOP එක මේ තියෙන POS එක. මේ POS එක තමයි max term කියන්නේ. POS එක max term එකේදී අපිට එන්නේ or කියන එක තමයි එන්නේ. හරිද? or කියන එක තමයි ගන්න වෙන්නේ. right? or. right. උත්තරේ 2. හරි? උත්තරේ 2. හරි. right. 4. දත්ත සමුදාය ප්‍රමත කරන සම්බන්ධ අසත්‍ය වන්නේ කවරක්ද කියලා අහන්නේ. දැන් මේ 4 වෙනි MCQ එකට එමු. හරිනේ? 3 වෙනි එකත් හරි නේද? 3 වෙනි එකට උත්තරේ 2. 4 වෙනි MCQ එකට එමු. 4 වෙනි MCQ එකේදී අහන්නේ normalization ප්‍රමතකරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා. ඉස්සලම් ප්‍රකාශ පහ බලමු. 1. එමගින් විශාල වගුවක් කුඩා වගුවකට බෙදේ. ඉස්සලමට ප්‍රකාශ පහ එපා. මට කියනකො normalization එකේ අරමුණ මොකක්ද? normalization එකේ අරමුණ පුතේ දැන් සාමාන්‍යයෙන් වගුවක් තියෙනවා. වගුවේ දත්ත සංකීර්ණ විදිහට තියෙන්නේ පිළිවෙලක් නැහැ. එකම දත්තය දැන් කිහිපයක ලියවිලා තියෙනවා. ඒ කියන්නේ දත්ත අනු පිටපත් වෙලා තියෙනවා. අන්න එවැනි වගුවක් පිළිවෙලට කුඩා වගු කිහිපයකට වෙන් කරලා ඒ වගු අතර සම්බන්ධතාවයේ ගොඩනගන එක ඒ ගොඩනගලා ඒ හදන කුඩා වගු රාශියක් විදිහට නිර්මාණය කිරීම තමයි ප්‍රමතකරණයේ ආරම්භය. ඒ හරහා තනි වගුව කුඩා වගු කිහිපයකට බෙදෙනවා. ඊට අමතරව ඒ අතර සම්බන්ධතාව ගොඩනගෙනවා. දත්ත අනු පිටපත් වෙන එක නවතිනවා. දත්ත පිළිවෙලට පිහිටනවා. ඔන්න ඔය කියන වාසි ටික අපිට නිර්මාණය වෙනවා. හරි. අපි පළවෙනි ප්‍රකාශය බලමු. එමගින් විශාල වගුවක් කුඩා වගු වලට බෙදේ. හරි. right. 2. මේ හඳුන්වා දුන්නේ EF plot නමින් විසිනි. ඊළඟට එය දත්ත සංවිධානයේ පැහැදිලි බව වැඩි කරයි. 4. එය දත්ත පරායක්තතාව ඉහළ දමයි. එය දත්ත දීකරණය අවම කරයි. මේක අසත්‍ය ප්‍රකාශය අහලා තියෙන්නේ. මේක අසත්‍ය වෙන්නේ පරායක්තතාව ඉහළ දමනවා. හරිද? පරායක්තතාව ඉහළ දමනවා. නෑ, එහෙම නෙවෙයි. ඕකෙදි පරායක්තතාව ඉවත් කරනවා. දෙවෙනි ප්‍රමතකරණයේ පියවර 3කට අපි යන්නේ. එතකොට පළවෙනි ප්‍රමතක පියවරේදී මොකද කරන්නේ? දැන් ප්‍රමතකරණය කියලා කියන මේ තියරියට අදාළව අපි මේ වගුවක් සම්පූර්ණ තනි වගුවක් කුඩා වගුවක් කීපයකට වෙන් කරද්දී ප්‍රමතකරණයේ පියවර 3ක් තියෙනවා. ඒ පියවර 3 අනුගමනය කරද්දී තමයි අර සංකීර්ණ තනි වගුව සරල කුඩා වගු කීපයකට වෙන් වෙන්නේ. ඒකේ පළවෙනි පියවර තමයි පළවෙනි ප්‍රමතකරණය කියලා අපි කියන්නේ. ඒකට ඒකෙදි මොකද වෙන්නේ? ඒකෙදි අනුපිටපත් වෙච්ච අගයන් සහ බහු අගයන් සහිත උපලැකි වෙනම ඉවත් කරලා ගන්නවා නේ. ඒ කියන්නේ දත්ත අනුපිටපත් වෙලා තියෙනවා නම් ඒව ඉවත් වෙනවා. ඊට අමතරව යම් උපලැකියක බහු අගයන් තියෙනවා නම් ඒවා වෙනම වගු විදියට නිර්මාණය වෙලා ඒ බහු අගයන් තියෙන තත්ත්වෙන් මිදෙනවා. 2. ආංශික පරායක්තතාව ඉවත් කරනවා. දෙවෙනි ප්‍රමතකරණයේදී ආංශික පරායක්තතාව ඉවත් කරනවා. 3 වෙනි එකේදී මොකද්ද? සංක්‍රාන්තික පරායක්තතාව ඉවත් කරනවා. ඔන්න ඔය විදියට පරායක්තතාවයන් ඉවත් කිරීම සිදු කරනවා. හරි. ඒකින්ද මේකේ අසත්‍ය ප්‍රකාශය වෙන්නේ 4. right. හොඳයි. ඊළඟට 5 වෙනි එකට එන්න. පහත වගන්ති වලින් සම්බන්ධක දත්ත සමුදාය පිළිබඳ අසත්‍ය ප්‍රකාශය වන්නේ. පහත වගන්ති වලින් සම්බන්ධක දත්ත සමුදාය පිළිබඳ අසත්‍ය ප්‍රකාශය වන්නේ. මේක අසත්‍ය ප්‍රකාශය අහලා තියෙන සම්බන්ධක දත්ත සමුදාය. එතෙන්දී කියන්න ඕන මෙහෙම දෙයක්. ඩේටාබේස් ගැන කතා කරද්දී 8 වෙනි පාඩම සිලබස් එකේ ඩේටාබේස් වල මුලින්ම කතා කරන්න දෙයක් තියෙනවා ඩේටාබේස් වර්ගීකරණය කියලා. අහලා ඇති ඔයගොල්ලෝ. එතන ඩේටාබේස් වර්ග කරනවා වර්ග 5කට. මොනවද? එක පැතලි ගොනු දත්ත සමුදාය. ඒ කියන්නේ
පැතලි ගොනු දත්ත සමුදාය cat file පැතලි ගොනු දත්ත සමුදාය 2 සම්බන්ධක දත්ත සමුදාය 3 දූරක දත්ත සමුදාය 4 ජාල දත්ත සමුදාය 5 වස්තු සම්බන්ධක දත්ත සමුදාය ඔය මොයි කියන පහ තමයි database එක ආකෘති පහ නැත්නම් database එක පිහිටන්න පුළුවන් ආකාර පහ පැතලි ගොනු දත්ත සමුදාය කියලා කියන්නේ සම්පූර්ණ database එකම තනි වගුවක තියෙනවා හරි කෙනෙක් මුළු අපේ තියෙන උදාහරණයක් ගන්නකො ගමේ හන්දියේ තියෙන පොඩි සිල්ලර කඩයක් ගන්න. මේ සිල්ලර කඩේ සම්පූර්ණ ගනුදෙනු වෙන්නේ මැනුවල් සිස්ටම් එකකට. ගොඩක් වෙලාට කෑෂ් රෙජිස්ටර් එකක් පාවිච්චි කරන්නේ නැහැ නැත්නම් සිස්ටම් එකක් පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතන්න. එතකොට එයාලා පොතක බිල් ටික ලියාගෙන මේ දැන් කොල කෑල්ලක බිල හදලා බිලත් එක්ක බඩු මුට්ටු ටික දෙනවා. ඔය එක්සයිස් බුක් එකක් තියාගෙන නැත්නම් පොඩි බිල් පොතක් තියාගෙන ඒකේ තමයි බිල් එක ලියලා දෙන්නේ. හරි. උගතර මේ කම්පියුටර් සිස්ටම් එක නෙවෙයි. දැන් මේ වගේ ආයතනයකට ලොකු කම්පියුටර් බේස් සිස්ටම් එකක් අවශ්‍ය නැත්තම් ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? CR පොතක් අරගෙන පිටු එක පැත්තක ආදායම එක පැත්තක වියදම වශයෙන් ඒගොල්ලෝ පොඩ්ඩි තනි වගුවක් ගෙනියනවා තමන්ගේ සම්පූර්ණ ආදායම වියදම ලියන්න. තේරුණා? අන්න ඒ විදිහට තනි මුළු ඩේටාබේස් එකම තනි වගුවක තියෙනවා නම් අපි ඒකට කියනවා පැතලි ගොනු දත්ත සමුදාය කියලා. ඒ වගේ ඩේටාබේස් එකක් ගැලපෙනවා අර වගේ පොඩි සිල්ලර කඩේකට. හැබැයි ලොකු ආයතනයකට බැංකුවකට කිසිසේත් ඒක ගැලපෙන්නේ නැහැ. ඊළඟට ලෝකෙ වැඩිපුරම භාවිත වුනේ සම්බන්ධක දත්ත සමුදාය. සම්බන්ධක දත්ත සමුදාය කියලා කියන්නේ අපි ඔය දෙවෙනියට කතා කරන ටිකක් අපි අපේ සිලබස් එක ඇතුලේ පරතරයට ඉගෙන ගන්න ඩේටාබේස් එක. මොකද ඔය ඩේටාබේස් වර්ග පහම ගැන අපි නාමිකව කතා කළාට ඕකේ දෙවෙනි මම මේ දැන් කතා කරන එක තමයි ඉස්සරහට ගෙනියන්නේ. දූරක ජාල ඒගොල්ලෝ ගැන කතා කරා එතනින් ඉවරයි. හරි. සම්බන්ධක දත්ත සමුදාය කියන්නේ ඩේටාබේස් එකේ data වගු කිහිපයක සටහන් වෙනවා වගු අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. වගු කිහිපයක සටහන් වෙනවා වගු අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. ඒක තමයි අපි අපේ database පාඩමේදී දීර්ඝ විදිහට ගෙනියන්නේ. දූරක සහ ජාලාකෘති දූරක කියලා ගත්තාම ගසක අතුබිදී ගිය ආකාරයට යන්නේ. හරියට පරම්පරා විකාශය වගේ. දෙමාපිය දරුවෝ අතර තියෙන සම්බන්ධතාවය වගේ. මේ මට්ටමින් තියෙන දූරක දත්ත සමුදාය ඒ කියන්නේ දූරක දත්ත සමුදාය ගැන කියද්දී දැන් ගහක අතුබිදී ගිය ආකාරය කියලා මම කිව්වනේ. අන්න ඒ වගේ database එකකදී ගහේ මේ හඳ නැත්නම් පල්ලෙහා මුලට සම්බන්ධ වෙලා තියෙන බොහොම ශක්තිමත් කොටස තමයි database එකේ පාදම විදිහට යන්නේ. හරිද? database එකේ පාදම විදිහට යන්නේ ඒ කොටස. පාදම ඊට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට අනිත් database table ටික බෙදෙනවා. මේ තමයි පාදම වගුව. එයා තමයි මූලිකය. හරිද? ඊට පස්සේ අනිත් ටික මේ විදිහට පල්ලෙහාට බෙදෙනවා. මේක ඇවිල්ලා පළමු පියවර මේ පළමු පියවර හරිද? ඊළඟට මේ ඇවිල්ලා දෙවන පියවර මේ දෙවන පියවර දෙවන ඔන්නෝම මේ වෙනවා. පාඩම වැඩි ලියන්නේ නැතුව මම වේගෙත් මම ගණන වේගෙ චුට්ටක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ පැය දෙක නැද තියෙන්නේ අපිට. ඒක නිසා අපි ඉදිරියේදී ඒක කොහොමද කාලමනාකරණය කරගන්නේ මොන පැත්තටද යොමු වෙන්න ඕනේ ඒවා කියන්න. දැන් අද මම MCQ නේ කරන්නේ. මම රචනා ප්‍රශ්න මම දැන් මේක කරගෙන යන අතරතුර තීරණය කළා මම රචනා ප්‍රශ්නිකුත් කරනවා කියලා දවසේ. රචනා ප්‍රශ්න එකක් හෝ දෙකක්. ඒකට කියන්නේ MCQ මැදින් අතර කළා රචනා ප්‍රශ්න දෙක තුනකුත් දෙකක් විතරත් කරනවා කියලා. ඒකට හේතුව කියලා මම හිතුවේ ඒකට මම හිතුවේ එහෙම කරන්න ඕනේ කියලා හිතුවේ. එතකොට මට ඔයගොල්ලන්ට අද මේ පාඩම ඉවර වෙනකොට ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් අපි මේ වැඩසටහනේ ඉදිරියට MCQ ඉස්සරහට යනවද නැත්නම් රචනා වලින් ඉස්සරහට යනවද කියලා ඔයගොල්ලෝ තීරණය කළා. අපේ සංවිධායක මණ්ඩලයට කියන්න. එතකොට ඒ අනුව ඉදිරි නිබන්ධනය නැත්නම් ඉදිරි පේපර් එක සැලසුම් වෙනවා. හරි. රයිට්. ඒ වගේම මේ තව දෙයක් මම ඉල්ලනවා සංවිධායක මණ්ඩලයට මෙන්න මේ දේත් කියන්න ඕගොල්ලෝ. ඒ තමයි අපේ මම උගන්වන පාඩම් වල පාඩම් 13ක් තියෙනවනේ සිලබස් එකේ. ඒකෙන් මොන පාඩම් වලින්ද වැඩිපුර ප්‍රශ්න කතා කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ පාඩම් 13න් අපිට තියෙනවා ටිකක් බැරණු පාඩම් විදිහට networking, Python, web designing, PHP part එක. ඊට පස්සේ මේ ER diagram, SQL, database පාඩම.
ඊළඟට IS පාඩම DFD diagram context diagram ඔන්න ඒ වගේ දේවල්. එතකොට ඒවට තමයි ඒ just මෙහෙයුම් පද්ධති ගණන් memory management ගණන් ටික. ඊළඟට 12 වෙනි පාඩම 13 වෙනි පාඩම theory එක වශයෙන්. ඔන්න ඔය වගේ කියන කාරණා තියෙනවා අපේ පාඩම් ඔයගොල්ලෝ දන්නවා. එතකොට මේ සිලබස් එකේ පාඩම් 13 වැඩිපුර මොන පාඩම් වලින්ද ප්‍රශ්න නිර්මාණය වෙන්න ඕන, කොයි පැත්තටද නැඹුරු වෙන්න ඕන, ඒවා පොඩ්ඩක් කියන්න. හරිද? එතකොට මට ඊළඟ පේපර් එක හදද්දී ඒක මූලික ඒ දේවල් බලලා හදන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන්ගේ අදහස් මත මට පේපර් එක ඔයගොල්ලන් නිර්මාණය කරලා දෙන්න පුළුවන්. හරිද? මොකද මම දන්නේ නැහැ මම ඉස්කෝලේ මලිලා මොන මට්ටමේද ඉන්නේ. පුද්ගලිකව දන්නේ නැහැනේ. ඔයගොල්ලන් මේකින්ද මේ මොන මට්ටමේද ඉන්නේ, මොන වගේ දේවල්ද මේ ඉස්කෝලේ නිවාඩු දෙන වෙලාවේ ඔයගොල්ලන්ට කවර් කරගන්න බැරි වුණේ. ඒ වගේ දේවල් මොනවද? ඒකට මගෙන් උදව් වෙන්න ඕන මොන පැත්තටද? මේ වගේ දේවල් බලලා කියන්න. සංවිධායක මණ්ඩලයෙන් කියන්නේ. එතකොට ඒගොල්ලෝ මට දෙයි ඒ අනුව ඉදිරි පියවර ලෑස්ති කරන්න. හරි. දැන් මේ තියෙන දූරක දත්ත සමුදාය. හරිද? මේ ගානට පිළිවෙලට යනවා. මේකේ ලොකු අඩුපාඩුවක් තියෙනවා කියන්නේ මේකේ ප්‍රධානම දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි දුර්වලතා දෙකක්. එකක් මෙයා ඩවුන් වුණොත් මෙයා හිතනවා මොනවා හරි හිතුවකට මේ වගුව ඩැමේජ් වුණා කියලා. මේ වගුව ඩැමේජ් වුණොත් මේ සම්පූර්ණ ඩේටාබේස් එකම ඉවරයි. ඒ ගහලට ගහේ අඳ කපලා දැම්මා වගේ. ගහ පෙරලෙනවා. ඉවරයි. ඉතින් ඊට පස්සේ ගහ මැරෙනවා. බේරන්න බෑ. අනිත් වගේ දෙයක් තමයි මෙතන. දෙක හරිද? ගහට නගිනවා නම් අනිවාර්යෙන් කඳ අල්ලගෙන එතනින් නැගලානේ අතු වලට යන්න ඕන. මම මේ කියන්නේ ආධාරකයක් මත නෙවෙයි. තමන්ම ගහට නගිනවා නම් කඳේ ඉඳන් අතු වලට යන්න ඕන. කඳෙන් නැගලානේ නේ. අනිත් වගේ මෙතනක් තියෙන විශේෂත්වය ඔයාලට මේ පල්ලෙහාම තියෙන පියවරකට එනවනම් පාදම වගුවේ ඉඳලා පියවරෙන් පියවර එන්න ඕන. එතකොට වාහිතනම දැන් මෙතන වාහිතයි පියවර දෙකක් විතර ගැටලුවක් නැහැ කියන්නේ. එහෙම නෙවෙයි. පියවර 8ක් විතර පල්ලෙහාට තිබුණා. වැඩි අවුලනේ. එතකොට ලොකු SQL එකක් ලියලා ලොකු සංකීර්ණ මට්ටමක් එතන නිර්මාණය වෙනවා. අන්න ඒක නිසා මේකේ භාවිතා කරනවා හැබැයි දුර්වලතාවයන් තියෙනවා. හරි මේකේ ප්‍රධාන දුර්වලතාවයන් දෙක තමයි ඔය මම කිව්වේ. ඊළඟට ජාල දත්ත සමුදාය නැත්නම් network database එක කියලා කියන්නේ පැහැදිලිවම network එකක් විදියට ක්‍රියාත්මක වෙන database එකක්. ඒ කියන්නේ ඒකේ වගු එකිනෙක හැමෝටම සම්බන්ධ වෙලා ජාලයක් තමයි වගු ජාලයක් තියෙන්නේ. ඒක ටිකක් සංකීර්ණයි සහ බොහොම අල්ප වශයෙන් භාවිතා කරන තත්ත්වයක්. භෞතිකව නිර්මාණය කිරීම ටිකක් අපහසු database වර්ගයක්. ඔය ඔක්කොම කතා කළා දැන් හතරක් කතා කළා අවසාන එක වස්තු සම්බන්ධක දත්ත සමුදාය. වස්තු සම්බන්ධක දත්ත සමුදාය කියලා කියන්නේ ඔකට කියන වස්තු නැඹුරු දත්ත සමුදාය කියලා කියන්න පුළුවන්. ඔය වස්තු නැඹුරු නැත්නම් වස්තු සම්බන්ධක database method එක තමයි වර්තමානයේ හරි ජනප්‍රිය වෙලා තියෙන්නේ. ලෝකේ ට්‍රෙන්ඩ් එක ඉස්සරහට එන දැන් එන ට්‍රෙන්ඩ් එක නෙවෙයි. ඇවිත් තියෙන ට්‍රෙන්ඩ් එක ඒක. තේරුණා? ඒ කියන්නේ object oriented language එකකින් කියන්නේ Java වගේ language එකකින් කෙලින්ම database එකත් එක්කම අපි mapping system වලට data query ලියලා කෙලින්ම database එකට data ටික ගහනවා. කිසිම මේ අර මේ SQL වගේ භාවිතා කරලා කලින් database එක හදලා තියන්නේ නැහැ. තේරුණා? දැන් වර්තමාන ඒකනත් අපි පොඩි නෝට් එකක් දෙනවා නිසා පරතරයට අපේ සිලබස් එක ඇතුලේ කතා කරන්නේ නැහැ. ඒකින්ද මාත් ඒ ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. right? අපේ සිලබස් එකේ අපිට ඕන වෙන්නේ අපි කතා කරන්නේ සම්බන්ධ දත්ත සමුදාය ගැන විතරයි. හොඳයි. right. එක ප්‍රාථමික යතුරු හා ආගන්තුක යතුරු වගු දෙකක් අතර සම්බන්ධතාවය ඇති කරයි. හරි. මොකක්ද ඒක තන්දරේ? ප්‍රාථමික යතුරක් ආගන්තුක යතුරක් වගු දෙකක් එක් වගුවක මොකද්ද ආගන්තුක යතුරු නිර්වචනය? එක් වගුවක ප්‍රාථමික යතුර තවත් වගුවක ශේෂ්ත්‍රයක් ලෙස පවතී නම් එම ශේෂ්ත්‍රය එම දෙවන වගුවේ ආගන්තුක යතුර වේ. හරිනේ. ප්‍රාථමික යතුර ආගන්තුක යතුර වගු දෙකක සම්බන්ධතාවය ඇති කළා. එක හරි. ප්‍රාථමික යතුරට උපලක්ෂණයට වඩා වැඩි ලක්ෂණ ගණනක් ඇතනම් එය ඒකාබද්ධ යතුරකි. ඒක හරි. ඒකාබද්ධ යතුර සංයුක්ත යතුරක් කියලා කියනවා. මොකද ප්‍රාථමික යතුර විදියට උපලැකි උපලක්ෂණ කියවට කමක් නැහැ. අපි ER ඩයග්‍රෑම් වලදී කියන උපලක්ෂණ කියලා. වගුවකදී අපි කියන්නේ උපලැකි කියලා. එතකොට උපලැකි දෙකක් හෝ කීපයක් ගන්නවා නම් අපි ඒකට කියන්නේ ප්‍රාථමික යතුර කියලා නෙවෙයි සංයුක්ත යතුර කියලා. වෙන්නේ ප්‍රාථමික යතුර වැඩේ දෙකම අරන් කරන්නේ ප්‍රාථමික යතුර වැඩේ. නමුත් විශේෂ නමක් කියනවා සංයුක්ත යතුර කියලා. වැඩි වශයෙන් භාවිතා වන දත්ත සමුදාය ආකෘති විතර සම්බන්ධ දත්ත සමුදාය ආකෘතිය නම් කරන්න පුළුවන්. ඔව් අපේ විෂය නිර්දේශයට අනුව අපි නම් කරන්නේ ලෝකෙ වැඩි වශයෙන් භාවිතා වන දත්ත සමුදාය විදියට සම්බන්ධක දත්ත සමුදාය තමයි. 4.
ප්‍රාථමික අතර සම්බන්ධතාවයක තිරයක් අනන්‍යතාව අනන්‍යව නිරූපණය කරයි. ප්‍රාථමික යතුර සම්බන්ධතාවයක තීරයක් අනන්‍යව මෙහෙමයි. තීරයක් කියන උතන අදහස් කරලා තියෙන පුතේ පේලියක්. තීරයක්. පේලියක් කියලා ඉන්නෝ නෑ. තීරයක්. තීරයක් කියලා කියන්නේ මෙහෙම තීරයක්. මේක දාගන්න පේලියක් කියලා. තීරයක් ඕනේ නෑ. නැත්නම් නිවැරදි වචනේ මොකද්ද? පුළුවන් කියන නිවැරදි වචනේ. මොකද්ද? ඔව්. අපි දන්නවා අපි දැන් ඩේටාබේස් පාඩමේදී වගුවක මෙහෙම තීරු තියෙනවානේ. මේ තීරුවට අපි කියන්නේ කොලම් කියලානේ. නමුත් ඩේටාබේස් පාඩමේදී අපි ඔකට කියන්නේ කොලම් කියලා නෙවෙයි. ඉංග්‍රීසියෙන් කියන්නේ ෆීල්ඩ් කියලා, සිංහලෙන් කියන්නේ උපලැකි කියලා. හරිනේ? ඒ වගේම ඔයා දන්නවා ඩේටාබේස් පාඩමේ වගුවක මේ පැත්තට පේලි තියෙනවා නේ. පේලි. අපි කියනකොට රෝ කියලා. නේද? හැබැයි අපි ඩේටාබේස් පාඩමේදී A level IT ළමයෙක් විදියට අපි ඔකට කියන්නේ පේලි කියලා නෙවෙයි. මොකද්ද කියන්නේ? ඔකට අපි කියන්නේ උපලැකි යාන. ඉංග්‍රීසියෙන් රෙකෝඩ්ස්. තේරුණානේ? එතකොට මෙතන මේ අහලා තියෙන පේලියක් නැත්නම් ඒ උපලැකි යානයක් අනන්‍යව හඳුන ගන්න ප්‍රාථමික යතුර සම්බන්ධතාවය වැදගත් වෙනවා. ඔව්. ප්‍රාථමික යතුර ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයේ තියෙන ඒ දීලා තියෙන අගය අනුව අපිට උපලැකි යානයක් අනන්‍යව හඳුන ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. තේරුණාද? ඒ කියන්නේ ප්‍රාථමික යතුරු විදිහට පාවිච්චි කරන්නේ මොකද්ද දරුවෝ? පාවිච්චි කරන්නේ ඇතුළත් වීමේ ඉස්කෝලේ ඇතුළත් වීමේ අංකය, ඩෙන්ටි කාඩ් නම්බර් එක, ඩ්‍රයිවිං ලයිසන්ස් එක, පාස්පෝර්ට් නම්බර් එක. ඔන්න ඕවා. ඒ කියන්නේ මේ මුළු ලංකාවටම මුළු ලෝකෙටම ඔයාට විතරයි. අන්න එහෙම දෙයක්. ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රාථමික යතුරු විදිහට ගොඩක් වෙලාට යනකොට ඩෙන්ටි කාඩ් නම්බර් එක පාවිච්චි කරනවා, ඉන්ඩෙක්ස් නම්බර් පාවිච්චි කරනවා. සමහර ආයතනවල ටෙලිෆෝන් නම්බර් පාවිච්චි කරනවා. සමහර ආයතනවල පාවිච්චි කරනවා. දැන් ලංකාවේ ඩෙන්ටි කාඩ් නම්බර් එකක් තිබෙනවා. පිටරටවල ඩෙන්ටි කාඩ් නම්බර් එකක් නැහැ. ඩ්‍රයිවිං ලයිසන්ස් නම්බර් එක තමයි ඒගොල්ලෝ හැම දෙයකම පාවිච්චි කරන්නේ. ඩ්‍රයිවිං ලයිසන්ස් නම්බර් එක, පාස්පෝර්ට් නම්බර් එක. ඒක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒ වගේ ලෝකයේ හරි ලංකාවේ හරි තමයි දැන් ඔයාලගේ ඉස්කෝලේ නම් ඔයාලගේ ඉස්කෝලේ විතරයි සීමා වෙන්නේ. ඔයාගේ ඇතුළත් වීමේ අංකය. දැන් මම නාලන්දයට ආපු ඇතුළත් වීමේ අංකය මම කියන්නේ. අද මම මගේ මම ටියුෂන් ජීවිතයේ වසර 11ක කාලේ මම පළවෙනි වතාවට මගේ ඉස්කෝලේ ඇතුළත් වීමේ අංකය කියන්නේ 18511. 18511 තමයි මගේ ඇතුළත් වීමේ අංකය. ඉතින් ඒ 18511න් ඉන්නේ මම විතරයි. ආයි වෙන කවුරුත් නැහැ. තේරුණා? හරි. රයිට්. ඉතින් මේ විදිහට ඇතුළත් වීමේ අංකය ගත්තාම ඒක ප්‍රාථමික යතුරක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොනවා හරි දක්තයක් ප්‍රාථමික යතුරක් විදිහට පාවිච්චි කරනවා නම් ඒ දක්තෙන් තියෙන්නේ එක උපලැකි යානයක් විතරයි. ඒක ඩුප්ලිකේට් වෙන්න බෑ කියලා කියනවා. ඒක ශූන්‍ය වෙන්නත් බෑ. එතකොට අසත්‍ය ප්‍රකාශය නෑ හතරම හරි කියන්නේ අවසාන එකද. සෑම විටම ප්‍රාථමික යතුරට එක උපලක්ෂණයක් පමණක් අඩංගු වේ. එහෙම කියන්න බෑ. අපි විශේෂ නමක් විදිහට සංයුක්ත යතුරු දෙනවා. නමුත් ඒකත් ප්‍රාථමික යතුරු ගණයට අයිති වෙනවා. right. එහෙනම් අසත්‍ය ප්‍රකාශය 5. අපි යමු 6ට. right. පහත කුමන සඳහන් කුමන සම්බන්ධතාවය තුන්වන ප්‍රමතාකාරයේ පවතීද? තුන්වන ප්‍රමතාකාරයට පවතින වගුවක තියෙන්න පුළුවන් වෙන්නේ ඒ වගුවට අදාළ දක්තයන් විතරයි. දැන් ඔතන දීලා තියෙන්නේ ඔය තියෙන සම්බන්ධක පරිපාටි සටහන් විදියට දීලා තියෙන්නේ. ඔතන දීලා තියෙන්නේ සම්බන්ධතා නිරූපණය කරලා තියෙනවා. වම් පැත්ත දැන් කොහොම සම්බන්ධතාවය නිරූපණය කරද්දී ඔයා දන්නවා ඩේටාබේස් වල මම ලියන්නම්. දැන් මෙන්න මේ විදියට වගුව ලියනවා ස්ටුඩන්ට්. එතකොට මේ තියෙන ඒක වගේ දාන්න ඕනේ. හරිද? මේ කීයට මොකද ඉලක්ක දෙන්න. පැහැදිලිද? ඔන්න ඔක තමයි සම්බන්ධක පරිපාටි සටහන යටතේ වගුවක් ලියන ක්‍රමය. දැන් මේ විදිහට ලියන වගුව තුන්වන ප්‍රන්තකරණයට ලක් වුණාට පස්සේ මෙන්න මේ වගුවේ ස්ටුඩන්ට් කියලා තියෙනවනේ. අන්නේ ස්ටුඩන්ට්ගේ දත්ත ටික විතරයි මෙතන තියෙන්න පුළුවන්. දැන් මෙතන ටීචර් කියලා ලියුවොත් ටීචර් ID, ටීචර් නේම්, ටීචර් ක්ලාස් එක එච්චරයි. තුන්වන ප්‍රමතකරණයට එනකොට වගුව බොහොම සංවිධානාත්මක වගු ටික බොහොම සංවිධානාත්මක විදියට නිර්මාණය වෙලා ඒ වගුවට අදාළ උපලැකි ටික විතරයි එකේ තියෙන්න පුළුවන්. දැන් මම මෙහෙම කියන්නම්කෝ. මෙතන ස්ටුඩන්ට්ගේ නම්බර් ස්ටුඩන්ට්ගේ ID එක තියෙනවා, නේම් එක තියෙනවා, ඒජ් එක තියෙනවා.
මම මෙතන තව ඉස්සරහට දානවා ඒ ස්ටුඩන්ට් ගේ ක්ලාස් එකයි ක්ලාස් ටීචර් ගේ නමයි ක්ලාස් ටීචර් ගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එකයි. එතකොට ඒක තුන්වෙනි ප්‍රමිත කෙනෙක්ට ලක් වෙලා නැහැ. මොකද ස්ටුඩන්ට් ලෝක ඒව තියෙන්න බෑනේ. ඉතින් ඒකද තුන්වෙනි ප්‍රමිතකරණයට ලක් වෙච්ච දෙයකදී වගුවකදී ඒ වගුවට අදාළ දක්ෂ ටික විතරයි තියෙන්න පුළුවන්. නැත්නම් ඒ වගුවට අදාළ උපලක ටික විතරයි තියෙන්න පුළුවන්. හරි. දැන් පළවෙනි එකේ බෑ. මොකද ස්ටුඩන්ට් ID name parent name එක තියෙනවා. ඒක බෑ. ස්පෝර්ට් එකේ ස්පෝර්ට් ID ඔක්කොමත් එක ටීචර්ගේ name එකත් ඒත් බෑ. ටීචර් එකේදී ටීචර්ගේ ID එක තියෙනවා, name එක තියෙනවා, ID ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා, සබ්ජෙක්ට් name සබ්ජෙක්ට් ID. සබ්ජෙක්ට් ID තියෙන්න බඩ කමන්නේ සබ්ජෙක්ට් name එක උතෙන්ට එන්න බෑ. සබ්ජෙක්ට් කියන්නේ සබ්ජෙක්ට් වගුවට. ඒ තුනම ගන්න බෑ. හැබැයි හතරවෙනි කෙනා ගන්න පුළුවන් book එක ISBN එක title එක. දන්නවනේ ISBN එක කියන්නේ මොකද්ද කියන්නේ? book එකට දෙන අංකයක්. right? දැන් ලංකාවේ කොහෙන්ද ISBN එක ගන්න තියෙන්නේ? මම අහන් තියෙනවා මගේ පොත්වලට. ලංකාවේ නිදහස් චතුරස්‍ර ගාව තියෙනවා පුස්තකාල හා ලේඛනාධිකාරී කියන නම සම්පූර්ණයෙන්ම හරියට මට මතක නැහැ. පුස්තකාල හා ලේඛනාධිකාරී වගේ එහෙම දෙයක් තමයි මතක. මේ නම එතනට ගිහිල්ලා ඔයාගේ පොත දීලා ඒ ඔක්කොම ටික දුන්නාම විස්තර ටික දුන්නාම ඒගොල්ලෝ නම්බර් එකක් ඒවල ක්‍රියේට් කරලා ඔයාට ලබා දෙනවා. හරි. ඉතින් එතකොට මේ ISBN එක ගත්තාම මේ පොතට ඒ ISBN එක යටතේ මේ පොත තියෙනවා. එතකොට මේ පොත වෙන කෙනෙකුට ගන්න බෑ. මේ පොත ඔයාගේ නමින් රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒ අංකය වෙන කෙනෙකුට ඒ වෙන පොතකට ලැබෙන්නේ නැහැ. ඒක යුනික් නම්බර් එකක්. හොඳයි. right තේකින්ද ඒක හරි පහ parent ID parent name මේක හරි. හැබැයි නෑ ඒක ගන්න බෑ. ward ID එක ගන්න බෑ. so parent ID patient name ward ID ඒව ටික ගන්න බෑ. යනෝ පහ තුන්වෙනි ප්‍රමිතකරණයට ලක් වෙලා නැහැ. තුන්වෙනි ප්‍රමිතකරණයේ ආකාරය පවතින්නේ 4 විතරයි. එහෙනම් 6ට උත්තරේ මොකද්ද පුතේ? 4. හරි. අපි 4ට යමු. ශිෂ්‍ය අංකය SID සමානයි S002 වන සිසුවාගේ පාඨමාලා වෙනස් කිරීම සඳහා CID C.03 ලෙස යාවත් කාලීන කිරීම සඳහා නිවැරදි SQL වගන්තිය වන්නේ. දැන් මේ පාඨමාලා වෙනස් කරනවා කියන්නේ එහෙනම් වෙනස් කිරීමක් කියන්නේ ඉතින් පිට දෙයක් වෙනස් කරන්න බෑ නැතුව අලුතෙන් දාන දෙයක් අපි වෙනස් කිරීමක් කියන්නේ නැහැ. එහෙනම් තියෙන අලුතෙන් ඉදිරි කරනවා කියලානේ. එහෙනම් ඔය තියෙන වෙනස් කිරීමක් කියන්නේ තියෙන දෙයක් වෙනස් කරලා තියෙන. ඒ කියන්නේ අප්ඩේට් එකක්. හරිද? ඒ කියන්නේ මොකද උතේ? අප්ඩේට් එකක් තමයි යන්නේ. හරිද? එහෙනම් මේක ලියන්න ඕනේ අප්ඩේට් එක බලන්න ලියන විදිහ. right SQL එක ලියන්න ඕනේ. මම ලියන්නම්. update දැන් වෙනස් කළේ මොකක්ද? පාඨමාලා අංකය. හරි. right update student මේ විදිහ එකක් එන්න ඕනේ. student වගු අප්ඩේට් කරලා student set ඇයි මේව කැපිටල් වලින් ලියන්නේ? අපේ සිලබස් එකට අනුව අපි ඩේටාබේස් විධානයන් ලියද්දී ඒවා ලියන්නේ කැපිටල් අකුරු වලින්. ඒක සිම්පල් වලින් ලියන්නේ නැහැ. set CID 003 මම නිකන් දාන්නේ. where STID S002 නිකම්ම දාන්න semicolon. හරිද? මේ වගේ එකක් තමයි එන්නේ. එතකොට ශිෂ්‍යයාගේ අංකය දීලා තිනවා. ඒ අංකය අනුව ශිෂ්‍යයාගේ පාඨමාලා අංකය අප්ඩේට් වෙනවා. ඔය වගේ එකක් තමයි එන්න ඕනි. update student set CID 003 where SID 0. උත්තරේ අපිට මේ જાතියක් ගන්න පුළුවන් වෙන්නේ ඒක 2 3 4 විතරයි තියෙන අප්ඩේට්. ඒතකොට ඒ තුන එකක් ගන්න ඕන 4 ගන්න බෑ. තුනේ සෙට් එක නැහැ. 2 ගන්න පුළුවන්. උත්තරේ 2 සෙට් කරනවා කියන අදහස. 7ට උත්තරේ 2. 8 ක්‍රියාත්මකව පවතින දත්ත සමුදායක ස්ටුඩන්ට් වර්ගයේ ඇති සියලු දත්ත එකවර මැකීමට භාවිතා කරන SQL කේතය වන්නේ.
ක්‍රියාත්මකව පවතින දත්ත සමුදායක ස්ටුඩන්ට් වගුවේ ඇති සියලු දත්ත එකවරයි. ඒ කියන්නේ මෙහෙමයි පුතේ. ඩේටාබේස් එක රන් වෙලා තියෙන්නේ. ඩේටාබේස් එකේ ඩේටාබේස් එක මකන්න නෙවෙයි කියන්නේ ඩේටාබේස් එක ඩිලීට් කරන්න නෙවෙයි කියන්නේ. ඒකේ ස්ටුඩන්ට් වගුව ඩිලීට් කරන්න කියලාත් නෙවෙයි කියන්නේ. වගුවේ ඇති සියලු දත්ත මකන්න කියලා කියන්නේ. ඒ කියන්නේ වගුව තියෙනවා ඇතුළේ තියෙන ඩේටා ටික මකන්න. එහෙනම් delete from student උත්තරේ 3. delete from student. delete කරනවා from student ගේ සියලු data ටික delete කරනවා. හරි. ඉතින් අපිට වගුව මකන්න කිව්වනම් මොකද කරන්නේ? දැන් student වගුව මකනව නෙවෙයි මෙතන කරන්නේ. student වගුවේ data ටික මකන එක. student වගුව මකන්න කිව්වනම් මොකද්ද? alt drop table student. එතකොට table එකෙන් මෙකිලා යනවා සම්පූර්ණයෙන්ම data යි table යි දෙකම මෙකිලා යනවා. හරි. ඊළඟට අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට. right. පහත දක්වා ඇති දත්ත සමුදාය සංරෝධක සලකන්න. හරි. වසම් සංරෝධකයේ, භූතාර්ථ සංරෝධකයේ, යොමු සංරෝධකය, උපලකී යානයට අනන්‍ය ප්‍රාථමික යතුරක් තිබිය යුතු යන්නට අදාළ වන සංරෝධක වන්නේ මොනවද? උපලකී යානයට අදාළ උත්තරේ 2. භූතාර්ථ සංරෝධකය තමයි අදාළ වෙන්නේ. 10. පාසඳාන් Python කේතයේ ප්‍රතිදානය වන්නේ. වෙන Python ප්‍රශ්නයක්. හොඳයි. අපි ඒක ලියමු. බලන්න. බලන්න. name මෙතන තියෙනවා නිමල් පෙරේරා. නිමල් හරි පෙරේරා. එතන එහෙමම ලියලා තියෙනවා කිසිම ඉඩක් නැහැ. හරි නිමල් පෙරේරා. ඊළඟට print හරි name හරි හරි ඔන්න දැන් මෙහෙමයි මෙතන මේ තියෙන්නේ මෙතනින් මේ වරහන් ඇතුලේ කරලා තියෙන්නේ name කියන එක කොටස් වලට කඩලා ගන්නවා හරිද මේ name කියන variable එකේ තියෙන දත්තේ කොටසක් කඩලා ගන්න තියෙන්නේ මේ ඇරෙන indexing ක්‍රමයක් ඒවත් sub string ක්‍රමයක් sub string කියලා කියන්නේ string එකෙන් කොටසක් වෙන් කරලා ගන්නවා කියන අදහස ඒ ක්‍රමයක් තමයි තියෙන්නේ කාගෙන්ද මේ sub string එක කරන්නේ name කියන variable එක name කියන variable එක කියලා කියන්නේ මෙතන variable name එකක් තියෙන. එතකොට මෙතන මේ variable එක නියෝජනය කරනවා කියලා කියන්නේ මෙතන තියෙන name කියන වචනේ නෙවෙයි name ගේ වටිනාකම. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් මෙතන මේ තියෙන නිමල් පෙරේරාගේ. නිමල් පෙරේරාගේ 1 ඉඳන් 4 දක්වා කොටස කඩලා ගන්න කියලා කියන්නේ. හරි අපි 1 ඉඳන් 4 දක්වා කොටස මොකක්ද කියලා බලමු. එතනදී මේ capital N කියලා කියන්නේ පුතේ බිංදුව. I කියන්නේ 1. M කියන්නේ 2. simple A කියන්නේ 3. L කියන්නේ 4. P කියන්නේ 5. E කියන්නේ 6, 7, 8, 9, 10. ඔකට කියන්නේ ඉන්ඩෙක්ස් කරනවා. එහෙම නැත්නම් මේ ස්ට්‍රින්ග් එක මේ තියෙන ස්ට්‍රින්ග් එක මේ ස්ට්‍රින්ග් එකේ අකුරු වලට ස්ථානීය අගයන් දෙනවා කියලා තමයි කියන්නේ. පැහැදිලිද? හරි. ඒක ඉතින් යටින් දුන්නොත් මේ පැත්තට ඍණ යන්නේ ඈ. මේක තමයි යන්නේ. හරි. ඊළඟට එහෙම ඉන්ඩෙක්ස් කරාට පස්සේ ඒ ඉන්ඩෙක්ස් කරපු එකේ මේ එකට යටින් තියෙන I හතරට යටින් තියෙන L. එහෙනම් අපි මෙන්න මේ I වලින් පටන් ගමු. මොකද මෙතන තියෙන එකනේ. ඔන්න පටන් ගත්තා I. ඊළඟට M. මොකද පරාසයක් දීලා තියෙන්නේ. කියන හතරට කියලා පරාසයක් දීලා තියෙන්නේ. දෙක තියෙන M, තුන තියෙන A. හරි. දැන් හතරට යටින් තියෙන L ලියනවද නැද්ද? නැහැ. මොකද මේ පරාසයේ අවසන් අගය ලියන්නේ නැහැ. එකේ ඉඳන් 4 දක්වා විතරයි ලියන්නේ. කියන්නේ මේ තුන් දෙනා විතරයි කරන්නේ. 4 දක්වා විතරයි ලියන්නේ. හරි දැන් මෙන්න වෙන් කරලා ගන්නවා. ඔන්න වෙන් කරා. දැන් ඊළඟ මෙතනින් කියලා තියෙන්නේ මොකද්ද? මෙතනින් කියලා තියෙන්නේ මේ වෙන් කරලා ලැබිච්ච උත්තරය print කරන්න කියලා. එහෙනම් output එක මොකක්ද එන්නේ? output එකේ ඉන්නේ IAA. sorry IMA. දැන් උත්තරේ 2. දැන් මේ මම පොඩි දෙයක් කියන්නම්. මගේ ඉස්කෝලේ මල්ලිලට ඕගොල්ලොන්ට දැන් මම කරන සමාජ සත්කාරයක් තියෙනවා. ඉරිදා හවසට ඒක තියෙන්නේ. ඉතින්
ඉරිදා හවස දැන් අදත් ඉරිදා ගියේ ඉරිදා ඊ කරන්න බැරි වුණා. ඒකින්ද මම අද දැම්මා. ඔයගොල්ලන් පන්ති පස්සේ 9 11 වෙනකන් කියලා. නැත්තම් සාමාන්‍යයෙන් තියෙන ඉරිදා. ඉරිදා රෑ ඉරිදා හවස 6 ඉඳන් 9 වෙනකන් තියෙනවා. ඉරිදා හවස 6 ඉඳන් 9 වෙනකන්. මගේ YouTube channel එකේ ICT කළු YouTube channel එක ඒ වගේම මගේ Telegram group එකක් තියෙනවා ඒකට වෙන් කරපු ඒකෙත් තියෙනවා මේ ඒකෙත් තියෙනවා මේ මේ Telegram group එකක් තියෙනවා ඒකට වෙන් කරපු ඒකටත් ඔයගොල්ලන්ට join වෙන්න පුළුවන් ඒකට දෙනවා Zoom link එක ඒ Telegram channel එක ඇතුළට තමයි Zoom link එක දෙන්නේ එහෙම නැත්නම් මගේ YouTube channel එකේ ICT කළු කියලා YouTube channel එකකුත් තියෙනවා. ඔය දෙකෙන්ම ඔය කියන Zoom එක හරහා සහ YouTube එක හරහා මම ඉරිදා රාත්‍රී හවස රාත්‍රී හවස 6 ඉඳන් පැය 9 වෙනකම් Python පාඩම නොමිලේ උගන්වනවා. ඒක මුළු ලංකාවටම සමාජ සත්කාරයක් විදිහට කරන දෙයක්. ඒකින්ද ඔයගොල්ලන්ට පුළුවන් Python පාඩම දැන් මුළු ලංකාවටම වගේම ඔයගොල්ලන්ටත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ලංකාවටම කිව්වම එහෙම කැටසාමේ සීමාවක් නැහැනේ. ඒක 2021 22 23 ඕනම ළමයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට තමයි මම ගන්නන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න ඔය යටින් පෙර මගේ WhatsApp number එකට message එකක් දාන්න Python මේ group එකට join කරන්න කියලා. ඒතර මම ඔයාලට Telegram link එකක් කියවන්නම්. ඒකෙන් join වෙන්න group එකට ඒකෙන් Zoom link එක දෙනවට Zoom link එක දුන්නාම ඉරිදා හවස 5:55 විතර ඒක ක්ලික් කරලා අයිට පන්තියට එන්න. හරිද? හැබැයි දැන් මේ වෙලාවට ඔයාලට මොකක් හරි පන්තියක් තියෙනවා නම් ඕගොල්ලෝ Telegram මගේ YouTube channel එකේ මගේ live යනවා මේ පන්තිය ඉරිදා. ඊට පස්සේ 9න් පස්සේ එහෙමම public තියෙනවා. ඒක අයින් කරන්න නැහැ. ඒකින්ද ඔයගොල්ලන්ට පුළුවන් පස්සුව ඇවිල්ලා YouTube එකෙන් බලන්න පුළුවන්. තේරුණාද? එතකොට ඔයගොල්ලන්ට Python පාඩමේ තියෙන අඩුපාඩු සම්පූර්ණ කරගන්න පුළුවන්. දැනට එපිසෝඩ් 6ක් අපි කරලා තිනවා. අද දවසේ ප්‍රය 9 11 වෙනකන් දැම්මම මට ඊයේ කරන්න බැරි වුණා. ඒක නිසා අදහස කරන්න තියෙන එපිසෝඩ් 4. හරි. ඉතින් අද ඇවිල්ලා 7 ඉඳන් සෙට් වෙනකොට ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. ඒකෙන්ද ඔයා අදත් අතහැරලා හෙට ගෙදර ඉන්න නිකන් අඩුපාඩු වින්න වෙලාවට පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් 7 වෙනි එපිසෝඩ් වෙනකම් බලලා ලබන ඉරිදා සම්බන්ධ වෙන්නේ. ඉරිදා අපේ පන්තියක් තිබ්බොත් ඔයාලට අපේ මේ නාලන්දින group එකේම ක්ලාස් එකක් තියෙනවා පුළුවන්. එහෙම වුණොත් ඒවත් පසු කරගන්න නැතුව පස්සේ ඇවිල්ලා බලන්න. හරි. right. හොඳයි. 10 උත්තරේ මොකක්ද ආවේ? IMA. උත්තරාංකය 2. හරි. ඔයාලට යන්න කලින් මම පොඩ්ඩක් ටයිම් එක බලන්නම්. හරි. අපි යමු ඉස්සරහට. 11 වෙනි ප්‍රශ්නය. 6 ඍණ 12 ශේෂ වේදීම 5 බලය 5 එකතු කිරීමට යන Python ප්‍රකාශය ආගිය. බලන්න. 6 ඍණ 12 හරි ශේෂ වේදීම 5 බලය 5 එකතු කිරීම 8. 6 ඔහොමම තියන්න. හරි. දැන් මම ඔකෙත් කියනවා Python වල විශේෂ දෙයක්. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවානේ වන් බෙකුදාරී කියලා දෙයක් ගණිතයේදී. වන් බෙකුදාරී වරහන් බෙදීම, වැඩි කිරීම, එකතු කිරීම, අඩු කිරීම කියලා. ඔකට අපි සිංහලෙන් කියනවා කර්ම ප්‍රමුඛතාවය කියලා. ඔය කර්ම ප්‍රමුඛතාවය Python වල නැහැ. ඒක තියෙනවා. තියෙද්දි ඒකේ පොඩි වෙනසක් තියෙනවා. අර සාමාන්‍ය ගණිතයට වඩා වෙනස්. ඒ කියන්නේ මේ වැඩි කිරීම, බෙදීම, ශේෂ බෙදීම, නිකල බෙදීම කියන මේ 4 දෙනා ඉන්නේ එකම තලයක. ඉතින් යටින් තමයි එකතු කිරීම අඩු කිරීම ඉන්නේ. මේ 4 දෙනා ඉන්නේ එකම තලයක. මේ 4 දෙනාගේ කාටවත් විශේෂයක් නැහැ. එතකොට අපි මේක බෙදාගෙන යනකොට බෙදාගෙන යන්න ඕනේ. වම් පැත්තේ නම් බෙදාගෙන යන්න බෙදාගෙන නෙවෙයි සුළු කරගෙන යනකොට සුළු කරන්න ඕනේ වම් පැත්තේ නම්. වම් පැත්තේ නම් සුළු කරගෙන යද්දී ඔයාට මේ 4 දෙනාගෙන් කාවද මුලින්ම මුණ ගැහෙන්නේ එයාව සුළු කරන්න. ඒ කියන්නේ මෙහෙමයි. උදාහරණයක් විදිහට ගත්තොත් 2 බෙදීම 3 වැඩි කිරීම 4 කියලා තියෙනවා කියන්නේ කොහොමද? ඒ පළවෙනි. දෙවෙනි එකේ තියෙනවා 2 වැඩි කිරීම 3 බෙදීම 4. කොහොමද? දැන් සාමාන්‍ය ගණිතයට නම් මුලින්ම බෙදලා වැඩි කරන්න ඕන. Python වල එහෙම නෙවෙයි.
මේ හතර දෙනාම එකම තලයක ඉන්න නිසා වම් පැත්තේ ඉඳන් බලනකොට මුලින්ම හම්බුනේ බෙදීමනේ. එහෙනම් මෙයාව එකට කරා. ඊට පස්සේ දෙවෙනියට වැඩි කරා. දෙවෙනි කාරණට ආවහම වම් පැත්තේ ඉඳන් බලනකොට මුලින්ම හම්බුනේ වැඩි කිරීමනේ. එයාව එකට කරා. බෙදීම දෙකට කරා. ඔන්න ඔය කතන්දරේ තමයි ඔය කයිතන වල තියෙන විශේෂත්වය. ඒක ගැන අවධානය යොමු කරන්න ඕන ඔයගොල්ලෝ. හරිද? right. හරි. then අපි බලමු හොඳයි. ඊළඟට බලමු 12යි. දැන් මෙතන එකතු කිරීමට යාළුවා මෙතන ඔපරේටර්ස් දෙකක් තියෙන එකක් බලය සහ ශේෂ කිරීම. දැන් මේ දෙන්නගෙන් ගත්තහම බලය නම් ඉන්නේ ටිකක් උඩින්. යා කොහොමද උඩින් ඉන්නේ? ඉතින් යාව කලින් සුළු කරන්න වෙනවා අපි. යා මේ හතර දෙනාටම වඩා උඩින්. ඒකෙන් 12 ශේෂ බෙදීම තියලා පස්සේ පහේ පස්වෙනි බලය පහේ පස්වෙනි බලය. මේ තියෙන්නේ බලයනේ. ඒ කියන්නේ පහේ පස්වෙනි බලය. පහේ පස්වෙනි බලය කියන්නේ කීයද? පහේ දෙවෙනි බලය 25, 3 125, 4 625, 5 1125. නෑ 3125. හරි. දැන් 6 වින 12 ශේෂ බෙදීම 3125. හරි. right. මේක මේ ශේෂ බෙදීම කියන්නේ බෙදලා ඉතිරි වෙන ගානනේ. කොහොමද ඉතින් ඕකෙන් 12 3125 කියුවයි කියලා උත්තරේ බිඳුවයි. ඉතින් 12යි. එහෙනම් 12ම තමයි. අමුගා නෑ. 12. එකතු කිරීම 8යි. දැන් ඉතින් 6යි 8යි 14යි දෙක යම් දෙකයි. තන දෙක. ධනත් උන්නේ දෙකයි. ඒ 6යි 8යි 14යි. 14යි 12කට උනම දෙකයි. උත්තරේ 5. 11ට උත්තරේ 5. හරි. අපි 12ට යමු. හරි. මම මේ MCQ 15ක් කතා කරලා මම යන්න හිතන් ඉන්නවා මම සලසුම තිබේ MCQ 50 ඉවර කරනවා කියලා. මම රචනා ප්‍රශ්නිකුත් කරන්න ඕන හින්දාත් ඕගොල්ලන්ට ටිකක් අමාරු ගානක් නැත්නම් ඔයගොල්ලෝ ආසය කරන ගානක් හදන්න ඕනේ කියලා හිතුණු හින්දා මම MCQ 15 ඉවරුණාට පස්සේ MCQ 15 ඉවර කරලා logic gates ගානයි IP addressing ගානටයි යන්න හිතුවා. ඒක හොඳයි නේද? හා මම හිතනවා ඒක හොඳයි කියලා. right. අපි එමු කරමු. MCQ 15 ඉවරුණාට පස්සේ logic gates ගානේ පස්සේ IP addressing networking ගානට යමු. මම ඔයගොල්ලන් chat එක පොඩ්ඩක් open කරන්න. මම chat එක බැලුවෙම නැහැ. ඔයගොල්ලන්ට තියෙන ගැටලු chat එකේ දාන්න. හරිද? right. හොඳයි. 12. පහත කේතයේ ප්‍රතිදානය කුමක්ද? බලන්න. ඔයගලන්ට දීලා තියෙනවා මම ඒක ලියන්නම්. වාචුකයක් කියන මේක ලියන ගමන් මේ ඔයගලන්ට හදන පේපර් එක වෙනම පේපර් එකක් තමයි එන්නේ. කියන්නේ දැන් මගේ පන්ති එක දෙන පේපර් එකක් විදිහට අද මේක නිකුත් කරපු පේපර් එක තියෙන්නේ අසමනේ. මාව ටක් මාව පේන්නේ නැතුව කියන්නේ කොහොමද? පොඩ්ඩක් ඉන්න පුතේ.
හරි right කට බලා ගන්න අද පේපර් එක නිකුත් කරේ මගේ පන්තියේ තියෙන පේපර් එක මම දුන්න පේපර් එකක් මම නිකුත් කරේ ආසන්න වශයෙන්ම දුන්න පේපර් එක මම නිකුත් කළේ නමුත් මේ ඔයගොල්ලන්ට එහෙම නෙවෙයි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ සම්පූර්ණ දවස් 4-5ක් වගේ ඇතුළත කවර් කරන්න බලාපොරොත්තු වෙන්නේ කවර් වෙච්ච නැති මොන හරි දෙයක් කියනවා නම් එහෙම එතකොට ඔයගොල්ලෝ ඉල්ලන දෙයක් ඒකෙන්ද ඔයගොල්ලන් ඉල්ලීම් අනුව තමයි ඊළඟ පේපර් එක හැදෙන්නේ MCQ එපා නිකන් ඔක්කොම රචනා පේපර් ප්‍රශ්න නම් එහෙම කියන්නේ එතකොට රචනා ප්‍රශ්න විතරක් දාලා ඒක හදන්නවා ඒ වගේම මොනවද පාඩම් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉන්නවා logic gates, IES, database ඊට පස්සේ network python ඒ කොටස් කියනවනේ ඒ විශේෂී ඔයාලා විශේෂයෙන් මොන හරි කොටස් කියනවනම් ඒක කියන්නේ. මෙන්න මේ කොටසින් උදාහරණයක් විදිහට networking පාඩම කියලා කියනකට වඩා ළමයි network IP addressing සහ network diagram මේ මූලික කරලා අපිට දෙනවනේ. මේ ටික තමයි වැදගත් වෙන්නේ කියලා. කියන්නේ network අපි කියන network පාඩමම නෙවෙයි network IP addressing network diagram. මේ දෙකෙන් ගණන් තිබ්බනම් හොඳයි. අන්න ඒ වගේ context diagram DF. ඉතින් IS පාඩම ගත්තම IS පාඩමේ තියෙන්නේ තියෙනවනේ. තව context diagram තියෙනවා DFD තියෙනවා. ඊට පස්සේ activity diagram තියෙනවා. ඒ දේවල් මොනවද ඕනේ වෙන්නේ කියලා මේ දාන්න. එතකොට සංවිධායක මණ්ඩලයට දෙන්න. එතකොට මම ඒගොල්ලන් අරගෙන ඒ ටික හරියට ඔයගොල්ලෝ ලියලා දෙන්න. මොකද ඒගොල්ලෝ සමහරට දන්නේ නැහැ මොකද්ද පාඩම කියන්නේ. ඒකින්ද හරියටම ලියලා දෙන්න. එතකොට මම ඒක අනුව ඊළඟ පේපර් එක හදලා දාන්නම් ඔයගොල්ලන් group එකට. හරි. මෙන්න මෙතන print එක මට මතක විදිහට මේ අතුරු තියෙනවා. කොහොම එන්නේ? print I සමා n සමානයි උල් තමයි. හරි දැන් බලන්න. මේක දිත්තකම යනවා. මේවයි වෙන්නේ දැන් ඔක බලන්න මෙතන බිඳුවෙන් පටන් ගන්න 10 දක්වා යනවා 10 එන්නේ 10 දක්වා මේ කරනවා ඒ කියන්නේ බට 10ක් කරනවා හරිද බිඳුව 1 2 3 4 5 6 7 8 9 කියන එක කරකිනවා i 10 වෙච්ච ගමන් ලූපෙන් එළියට යනවා i 10 වෙනවා හැබැයි ලූපෙන් එළියට යනවා හරි එහෙනම් මෙන්න මේ අවස්ථාව ටික තමයි i වලට ලැබෙන්නේ පළවෙනි අවස්ථාව වෙන්නේ බිඳුව එහෙනම් i වල වටිනාකම් බිඳුවයි ලූප් එක ඇතුළට එනවා මොකද බිඳුව 10ට වඩා අඩු හින්දා ආවට පස්සේ මෙතන i වල වටිනාකමක් බිඳුවයි ඊට පස්සේ බිඳුව සමානද මෙතන i වල වටිනාකම් බිඳුවයිනේ බිඳුව සමාන ලකුණු දෙකක් තියෙන සමානද කියලා බලන්නේ සමානද පහට කියලා බලන්න. බිඳුව සමානද පහට නැහැ. එහෙනම් මේ if එක තර්කය අසත්‍ය වෙනවා. ඒ කියන්නේ if එකේ තර්කය අසත්‍ය වෙනකොට if බොඩි එක වැඩ කරන්නේ නැහැ. if බොඩි එක වැඩ කරන්නේ නැති හින්දා මේ බ්‍රේක් කියන විධානය වැඩ කරන්නේ නැහැ. හරිද? බ්‍රේක් කියන විධානය වැඩ කරන්නේ නැතුව පල්ලෙහාට එනවා. ඊට පස්සේ else එක ගාවට එනවා. else එක ගාවට ඇවිල්ලා else එකෙන් පල්ලෙහා තියෙන else එකේ මොකුත් ලියලා නැහැ. else එකෙන් පල්ලෙහා තියෙනවා print කියලා දෙයක්. මේ හරිද? print කියලා තියෙනවා. හොඳයි. print කියන එක වැඩ කරාම print එකේ කියන්නේ i කියලා. ඒතර i වල වටිනාකම් බිඳුවයි i කියන්නේ variable එකක්. එහෙනම් බිඳුව print වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ කොටසෙන් කියන්නේ මොකද? ඔය කියන්නේ තිරස්ව ලියන්න කියලා. ඒ කියන්නේ මේ i දෙන වටිනාකම තිරස්ව ලියන්න කියලා කියන්නේ. මොකද පුතේ නැත්තම් i වලට එන වටිනාකම මුලින්ම තමයි බිඳුවයි දෙවෙනියට එන්නේ එක පුතේ එක පල්ලෙහාට ලියවෙනවා. එහෙම ලියවෙන්නේ නැතුව මේක තිරස්ව ලියවන්න තමයි මෙන්න මේ විධානය දාන්නේ. ඒ අනුව පළවෙනි අවස්ථාවේ බිඳුවයි ඊට පස්සේ මෙතන උඩට ගැලකෙනවා. කැලකෙද්දී i වල වටිනාකම බිඳුව ඉවරයි දැන් එක බවටපත් වෙනවා. දැන් පියවරෙන් පියවර යන්නේ i වල වටිනාකම දැන් i වල වටිනාකම 1යි එහෙනම් මෙතෙන්ට වැටෙන්නේ 1යි එක පහට අසමානයි. ඒ කියන්නේ මේ කොටස වැඩ කරන්නේ නැහැ. පල්ලෙහාට එනවා. else එක ඕනේ නැහැ. else එකෙන් පල්ලෙහාට එනවා. ආවම print 1යි එක print වෙන්න ඕනේ. මොකද මෙතන print කියලා තියෙනවනේ. ඒකින් එක ප්‍රතිදාන වෙන්න ඕන තිරස්ව. ඔන්න ඉතින්. ඊළඟට ওই විදිහට දෙකක් වැඩ කරනවා. හරි මෙතෙන්ට දෙක ගන්න ඒත් ගැටලුවක් නැහැ. ඕනක් නැහැ. දෙකක් print වුණා. තුනක් print වුණා. හතරක් print වුණා. හරි 4යි මෙතන 4යි 3යි 4යි.
ඊළඟට වටයක් කරගෙනවා කරග 5 වැටෙනවා i වලට 5 අන්න i වලට 5 වැටුණා ඔන්න 5 දැන් මොකද වෙන්නේ 5ට 5 සමානද ඔව් සමාන නම් මේ බන්ධනේ බිඳෙනවා තර්කයේ සත්‍ය වෙනවා තර්කයේ සත්‍ය වෙනවා කියන්නේ if මේ තර්කයේ සත්‍ය වුණොත් if එක ඇතුළට එනවා if එක ඇතුළේ තියෙනවා බ්‍රේක් කියන විධානය මේ බ්‍රේක් කියන විධානය එතකොට රන් වෙනවා බ්‍රේක් කියන විධානය රන් වෙනවා කියන එකේ අදහස මොකද්ද බ්‍රේක් විධානය රන් වෙනවා කියන එකේ අදහස තමයි පැහැදිලිවම ඒ මොහොතේදී මේ ලූප් එකේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නවතිනවා ලූප් එකේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නවතිනවා print එක තියෙන ලූප් එක ඇතුළේ නම් print එකක් නවතිනවා ඒ අනුව උත්තරේ එන්නේ මොකද්ද 1.1 2 3 4 උත්තර අංක 2 12ට උත්තර අංක 2 right හරි ඊළඟට අපි යමු 13ට හරි 13 මේක හරි නේද 13 පහත කේතය ක්‍රියාත්මක කළ විට ප්‍රතිදානය කුමක්ද මොකද්ද මේ ක්‍රියාත්මක මේ ප්‍රතිදානය මේ කේතය කියලා කියන්නේ මේකයි මම මේක මකන්න ඈ කේතය කියන්නේ මොකක්ද උතනේ කේතය කියලා අදහස් කරලා තියෙන Python කෝඩ් එකක් මෙන්න මෙහෙම තියෙනවා hash print array 2021 A-level දැන් මේ hash කියන එකේ මොකක්ද කියන්නේ කමෙන්ට් එකක් එහෙනම් මේක සම්පූර්ණ කමෙන්ට් එකක් අපි කෝඩ් එක ලියුවාම රන් කරාම කමෙන්ට් එක පේනවද අපිට දැන් කමෙන්ට් එක තියෙන්නේ කෝඩ් එකේ අභ්‍යන්තර විස්තර නිරූපණයට පමණයි කමෙන්ට් එකක් රන් වෙලා අපිට අවුට්පුට් එකක් එන්න විදියක් නැහැ කමෙන්ට් එකක් දාන්නේ ඒකට Facebook කමෙන්ට් එකක් නෙවෙයි තේරුණාද Python වල කමෙන්ට් එකක් දාන්නේ Python එකේ කෝඩ් එක මොකක් කරන්නද විස්තර කරන්න ඒ කියන්නේ දැන් ලයින් 10ක් ඒකට හේතුවක් තියෙනවා දැන් මම මුලින්ම open arc මගේ HND කරලා මම open arc ගිහිල්ලා job මේ training ගියා කියන අපි internship දානවනේ එහෙම ගියාම දැන් අපි සාමාන්‍ය හදපු software වලට වඩා ගොඩක් ලොකුවට තමයි software හදන්න වෙන්නේ. කියන්නේ බැරෑරුම් software. ඒවා banking software තිබුණේ. මොකද ලංකාවේ bank and finance company වලට software හදන ලංකාවේ කෙනෙකුට අයිති ලොකුම company open arc. මම යන කාලෙදී තාමත් මම හිතන්නේ ඒක තමයි. එතකොට මේක open arc එකේ දැන් software එක අපි හදද්දී අපිට කලින් අවුරුදු 15කට කලින් හදපු software එකක් තමයි අපිට මුලින්ම maintain කරන්න ඕනේ. ඒකට අලුතෙන් part හදන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒවා එක source code එක ගත්තාම line 10000ක් විතර තියෙනවා. දැන් එයාලා නෑ කියන්නේ එතන හිටපු 15 දිනාගෙන් මම ඊයේ පෙර දැනගත්ත එක්කෙනෙක් ඉන්නේ නිව්සීලන්ත වල කියලා. ඒ හිටපු පළවෙනි 5 දිනාගෙන්. මේ අවුරුදු 15කට කලින් හදපු software එකේ පළවෙනියටම ඒ software එක හදපු 5 දිනාගෙන් එක්කෙනෙක් ඉන්නේ නිව්සීලන්ත වල කියලා මම මේ දැන්ට අවුරුද්දකට විතර කලින් යම් මලගෙදරකට ගිය වෙලාවක open arc එකේ වැඩ කරන කෙනෙක් හම්බෙලා ඊට පස්සේ එයත් එක්ක තොරතුරු කතා කරාම එයාලගේ නෑදෑ වෙන කෙනෙක් හරහා තමයි එයාට ගිහිල්ලා තියෙන්නේ. ඒ හරහා දැනගන්න හම්බුණා මේ එමෙ නිව්සීලන්ත වල ඉන්නේ කියලා. එතකොට දැන් ඒගොල්ලෝ අද වෙදි කම්පැනි නෑනේ. නමුත් ඒගොල්ලෝ හදපු software එක තමයි අපි දැන් මේ වෙද්දි develop කරගෙන යන්නේ. නැත්නම් ඒකට අලුතෙන් part එකතු කරගෙන යන්නේ. එතකොට දැන් ඒගොල්ලෝ හදපු ඒ document මේ software එක හදාද්දී ලියන කෝඩ් වලින් මොකද්ද කෙරෙන්නේ කොතෙන්ටද මේවා සම්බන්ධ මේ පාර්ට් එකෙන් මොකද්ද කෙරෙන්නේ කියලා ලයින් 10කට සැරයක් ඒගොල්ලෝ යටින් සිංග්ලිෂ් වලින් කමෙන්ට් එකක් දානවා සමහර ඉංග්‍රීසියෙන් දානවා සමහර කම්පැනි ගොඩක් කම්පැනි දාන්නේ සිංග්ලිෂ් වලින් කමෙන්ට් එකක් දානවා කමෙන්ට් එකක් දැම්මහම ඒ පුද්ගලයා අයින් වෙලා අවුරුදු 10ක් ගියත් උඩ ලයින් 10 කරේ මොකද්ද කියන එක දානවා එතකොට අලුතෙන් කෙනෙක් ඇවිල්ලා ෂීට් එකේ වාඩි වෙලා පහුවදා ඉඳන් ඩෙවලොප් කරන්න ගත්තත් එයා ටිකක් දවසක් දෙකක් මේක රීඩ් කරාම කියවුවාම එයා දන්නවා මේ මොකක්ද සම්පූර්ණ software එකේ වෙන්නේ මොකද්ද කියන එක එයා දන්නවා. එතකොට එයාට වැඩ කරන්න හරි පහසුයි. අන්න ඒකෙන්ද කමෙන්ට් කෝඩ් එකක් විස්තර කිරීම සඳහා තමයි අපි කමෙන්ට් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් කමෙන්ට් එකක් ලියලාම අපෙන් අහනවා ප්‍රශ්නයක් මේක රන් කරාම මොකක්ද එන්නේ කියලා. ඉතින් කමෙන්ට් එකක් කවදාකවත් කෝඩ් එකේ තිබුණා කියලා ඒක අවුට්පුට් එකට එන්නේ නැහැ. ඒකද කිසිවක් දර්ශනය නොවේ. උත්තරේ 4. right 14 animals සමානයි cat dogs rabbit cow
මේ ලැයිස්තුවේ සීප්‍ර ඇතුළත් කිරීමට අදාළ නිවැරදි ගේතය. ඔය තියෙන්නේ ලිස්ට් එකක්ද ටපල් එකක්ද නැත්නම් ඩික්ෂනරි එකක්ද නැත්නම් සෙට් එකක්ද? මොකක්ද තියෙන්නේ? ඔය තියෙන්නේ ලිස්ට් එකක්. මම කොහොමද කිව්වේ? ඔය කොටු වරහන් දෙකක් ඇතුලේ කමා වලින් වෙන් කරලා අයිතම් කීපයක් දාලා තියෙනවා. නේද? එහෙනම් ලිස්ට් එකකට අගයක් ඇතුල් කරන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් append එක අනිත් එක insert එක. නේද? එතකොට එක්කෝ insert එකෙන් ඇතුල් කරන්න ඕනේ නැත්නම් append එකෙන් ඇතුල් කරන්න ඕනේ. මේකේ තියෙන ඔක්කොම append. append එකෙන් ඇතුල් කරනවා නම් ඔය ලිස්ට් එකේ නම මොකද්ද? animal. animals. හරි. එස්ද තියෙන්නේ. ඔව්. එස්සකරක් කරනවා නේ. animals. සමානයි නෙවෙයි dot append. append කවුද සතා? zebra. හරි. ඔන්න දැන් හරි. දැන් මේක එකතු වෙනවා ලිස්ට් එකේ කොහෙටද? අගට. append එක භාවිතා කරන සෑම අවස්ථාවකදීම අයිතම එකතු වෙන්නේ කොහෙටද? ලිස්ට් එකේ අගට. insert පාවිච්චි කරමු. අපිට පුළුවන් insert පාවිච්චි කරලා අයිතමේ ඕනම තැනකට දෙන්න. animals dot insert දෙක කියලා දාලා ස්ථානීය අගයක් දීලා ඉන්ඩෙක්ස් එකක් දීලා සීප්‍ර කියලා දැම්මොත් දෙකකින් ස්ථානයට සීප්‍ර වැටිලා දෙකට තියෙන එක්කෙනා නැති වෙන්නේ නැහැ. එයා පස්සට ගිහිල්ලා එයා තුන බවටපත් වෙලා සම්පූර්ණ පෙළීම පස්සට යනවා. හරිද? insert method එක. ඒතකොට ඒක polling පයින්නවා කියලා කියන්නේ මම හිතන්නේ ඒක ඔයගොල්ලන්ට විතර නෙවෙයි උල්ලංකාටම හරිම ජාක්‍රිය සහ පොදු දාන්න කියන ක්‍රමයක්. ඒකින්ද අන්න ඒ වගේ ක්‍රමයක් තමයි අපි හැමෝටම insert කියන්නේ හැම දෙයක් polling පැනලා join එක. හරි. right. ඊළඟට 15 පහත Python ප්‍රකාශය සලකන්න අගය true වන ප්‍රකාශය කවරෙක්ද? දැන් උතන or එකෙන් මොකද්ද කියන්නේ? ho. and එකෙන් කියන්නේ sa. or නම් දෙපැත්තෙන් එක්කෙනෙක් true වුණා නම් ඇති. and එක නම් දෙපැත්තම true වෙන්න ඕන. පළවෙනි එකේ දෙපැත්තෙන් එක්කෙනෙක් true. ඒ 3 කුඩයි 5. එහෙනම් අවුලක් නැහැ. ඒ true. දෙවෙනි එකේ එතන දෙපැත්තම true. ඒ 2 කුඩයි 8 කියන එකත් true. අරක එක අසමානයි එක සමානයි 3 කියන්නේ false. not එකේ මොකද කරන්නේ? අනිත් පැත්ත කරනවා. false අනිත් පැත්ත ගෙවමු true. එහෙනම් b true. c වල and එක තියෙන. ඒ කියන්නේ එක්කෙනෙක් හරි false වුණොත් case දෙකේ බලය 4යි. දෙකේ දෙවෙනි බලය 4යි. 4 කුඩයි 24 true. ඊළඟට එක සමානයි 3 false. එහෙනම් වම් පැත්ත true, දකුණු අත පැත්ත false. and එක නැද්ද තියෙනවා. එහෙනම් false. ප්‍රශ්නේ තියෙන්නේ false. අර පැත්තේ not එකකුත් තියෙනවා. වම් පැත්තත් false. ඒ not එකක් නේ දෙක බලය 2 කුඩයි 24 කියලා තියෙන ගානේ පේපර් එකේ. කියන්නේ මෙහෙමද තියෙන පුතේ. not 2 බලය 2 බලය 2 කුඩයි 24. එතකොට දැන් මෙතන තියෙන්නේ මෙතන 4 නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ කීයද? 4 කුඩයි 24. not. ඒ අනුව මෙතන true not. ඒ කියන්නේ false. හරි. false දෙපැත්ත false එහෙනම් යව ගන්න බෑ. එහෙනම් a හා b පමණක් සත්‍ය වෙනවා. ඒ කියන්නේ true උත්තරේ වෙන්නේ 4. right. අපි MCQ 15ක් සාකච්ඡා කළා. අපි කිව්ව MCQ 15කට පස්සේ අපි යන්නේ කොහෙද? අපි යන්නේ logic gates ගන්නට කියලා. හරි අපි යමු. සමහර ඔයගොල්ලෝ logic gates ගන්න මේ විදිහ හදලා නැතුව ඇති. ඒකින්ද මම විනාඩි කිහිපයක් මුලින්ම ඔයගොල්ලන්ට දෙනවා. නම් කරලා කාල වේලාවක් දෙනවා logic gates ගන්න හදන්න. මම structured එක කරන්නේ නැහැ අද. ඔයගොල්ලන්ට ඒක ඉදිරි මම කර වෙන විදිය මම කියන්නම් කරන ක්‍රමය. ඔක ඉතුරු ප්‍රශ්න ටික කරන ක්‍රමය කියන්නම්. මම යනවා logic gates ගන්නට පිටු අංක 14. හරි 14 වෙනි පිටුව තියෙන්නේ. එකට එන්න. හරි. මම කාලය දෙන්නම්. ඉස්සෙල්ලාම කාලය කියන්න බෑනේ කොච්චරද කියලා. මේ ගාන හදන්න ඔයාලට විනාඩි 3ක කාලයක් හම්බ වෙනවා. විනාඩි 3ක්. දැන් 7:12යි වෙලාව. 12යි තප්පර 50යි. තප්පර 10ක් දැන් ගන්නම්කෝ. 7:13යි 7:16 වෙද්දි මේ ගාන හදලා ඉවර කරා. විනාඩි 3ක කාලයක් හම්බ වෙනවා.
පොඩක් එක තියන්න. අපි දෙවෙනි ගානට එමු. ඉස්සර දෙවෙනි ගාන හදලා දෙමු. පොඩක් කාලෙ දෙන්න. පළවෙනි එක හදන්න එපා දැන්. පළවෙනි එකට කාලේ චුට්ටක් නාස්ති වෙනවා. අද දවස් කාලේ සීමිතයිනේ. මොකද ඒක හිතන්නේ කියලා තෝරන්න කාලේ නාස්ති වෙනවා. අපි දෙවෙනි ගානට ඉස්සලා යමු. මම ඊට පස්සේ ගණත් අයක නම් කරන්න. හරි? අපි ඉස්සල්ලාම පළවෙනි ගාන හදලා ඉමු. දෙවෙනි ගාන හදලා ඉමු. නෙට්වර්ක් ගාන. ඒකට එමු. හරි? රචනා පේපර් එකේ දෙවෙනි ගාන. පිටු අංක 14 රචනා පේපර් එකේ දෙවෙනි ගාන. ව්‍යුහගත රචනා නෙවෙයි රචනා පේපර් එකේ දෙවෙනි ගාන. හරි. නෙට්වර්ක් IP addressing සහ නෙට්වර්ක් ඩයග්‍රෑම් ගාන ටක් ගාලා එක හදන්නකෝ. ඒකට දෙන්නම් ඔව් දැන් ආයි දෙන්නම් කාලය. දැන් 7යි කාලයි 7:18 වෙනකම් වෙලාව දෙන්නම්. ටක් ගාලා හදන්න. තව විනාඩි 2යි. විනාඩියයි තප්පර 45යි. කාලය ඇති නේද? තව තප්පර 15යි. 10යි. 6යි. 2යි 3යි. 3යි 2යි. 1යි. හරි. කාලය අවසන්. අපි යමු නෙට්වර්ක් ඩයග්‍රෑම් ගානට. නෙට්වර්ක් ගානට. ABC ව්‍යාපාරයේ ආයතන සතුව ICT HR account admin D1 D2 D3 D4 යන දෙපාර්තමේන්තු හතරක් පවතී. මේ දෙපාර්තමේන්තු එකිනෙක ජාලගත කිරීමට ආයතන හිමිකරු තීරණය කරයි. ඒ කියන්නේ මේකේ උපජාල හතරක් තියෙනවා D1 D2 D3 D4 කියලා. හරි. මෙම දෙපාර්තමේන්තු එකිනෙක ජාලගත කිරීමට ආයතන හිමිකරු තීරණය කරනවා. ඒ කියන්නේ ආයතනයේ අයිති එක්කෙනා තමයි මේ දෙපාර්තමේන්තු හතර ජාලගත කරන්න තීරණය කරන්නේ. මෙම ජාල අන්තර්ජාලයට පිවිසෙන වයිඩ් වෙබ් හරහායි. දැන් වයිඩ් වෙබ් කියලා කියන්නේ වෙනම උපජාලයක් විදිහට ක්‍රියාත්මක වෙන හැබැයි අර දැන් අපි සාමාන්‍ය නෙට්වර්ක් ඩයග්‍රෑම් ගානක් හදද්දී ගොඩක් වෙලාවට අපි දෙන දෙයක් තියෙනවා. දැන් අපේ පාස් වේවර්සලක් තියෙනවා. ඔය ඇඩ්මින් කියන දීලා තියෙන්නේ උපජාලේ. ඒ උපජාලයේ ස්විච් එක කරවා තමයි අපි ප්‍රොක්සි සර්වර් එකයි ෆයර්වෝල් එකයි රවුටර් එක සම්බන්ධ කරලා ඉන්ටර්නෙට් දෙන්නේ.
දැන් මෙතන ඊට වඩා ටිකක් වෙනස් කරලා තියෙන්නේ. මෙතන වයිඩ් වෙබ් කියලා එකක් හරහා තමයි දීලා තියෙන්නේ. එතකොට එතෙන්ට සම්බන්ධ වෙන්නේ කොහොමද? එතෙන්ට එන ස්විච් එක මොන වගේද කියලා බලමු. ඒක අර ජාල හතරට සම්බන්ධතාවයක් නෑ. අර අපි කතා කරන ආයතනයේ වෙනම උපජාල හතරක් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒකයි මේකයි පහක් විදියට සලකන්න එපා. එම වයිඩ් වෙබ් හි කාර්ය වන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ වීමේදී ආරක්ෂාව සැපීමයි. මෙයා වයිඩ් වෙබ් එකේ කාර්ය වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවය ලැබෙනකොට ආරක්ෂාව සපයන එක තමයි මෙයාගේ කාර්ය වෙන්නේ. සමස්ත ජාලවල ආරක්ෂාව තහවුරු කිරීමට ගිනි පවුරක්ද ස්ථාපනය කරලා තියෙනවා. කියන්නේ සමස්ත ජාලය වයිඩ් වෙබ් එකත් එක්කම ඔක්කොම ආරක්ෂා කරන්න ෆයර්වෝල් එකක් තියෙනවා. ඊට පස්සේ වයිඩ් වෙබ් තුල තැපැල් සේවාදායකයා, නියෝජන සේවාදායකයා, යෙදුම් ඇප්ලිකේෂන් සර්වර් එකක් සම්බන්ධ කරලා තියෙනවා. කියන්නේ මේල් සර්වර් එකක්, ඇප්ලිකේෂන් සර්වර් එකක් සහ ප්‍රොක්සි සර්වර් එකක් සම්බන්ධ කරලා තියෙනවලු. මෙම ජාල ස්ථාපනය කිරීමේදී එක් පොදු IP ලිපින කාණ්ඩයක් 125.56.61.24 හා එක් පුද්ගලික IP ලිපින කාණ්ඩයක් 192.168.10.24 ලබාගෙන ඇත. එතකොට මේකේ පබ්ලික් IP එකක් දීලා තියෙනවා, ඒ වගේම ප්‍රයිවට් IP එකක් දීලා තියෙනවා. පබ්ලික් IP එක අපිට පාවිච්චි කරන්න වෙනවා ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙද්දී. ප්‍රයිවට් IP එක පාවිච්චි කරනවා අපි අභ්‍යන්තර උපජාලවල පරිගණකවල සඳහා. ඉහත දෙපාර්තමේන්තු 4 සඳහා උපජාල නිර්මාණයෙන් පසු ලැබෙන ජාල ලිපිනය, විකාශන ලිපිනය, සත්කාරක ලිපින පරාසය වෙන වෙනම ලියා දක්වන්න. පැහැදිලි. B. IP ලිපින හා ජාල උපාංග නිවැරදිව දක්වමින් ජාල රූප සටහන අදී. හරි. දැන් මෙතනදී මුලින්ම අපි බලන්න ඕන මෙතන උපජාල කීයක් තියෙනවද? උපජාල 4ක් තියෙනවා නේද? එතකොට උපජාල 4ක් තියෙනවා. වයිඩ් වෙබ් එක උපජාලයක් විදියට මේකට දායක කරගන්න එපා ළමයි. වයිඩ් වෙබ් එක කොහොමද තියන්න උපජාලයක් විදියට මේක දායක කරගන්න යන්න එපා. හරි. ඊළඟට මේකේ රයිට් බලන්න මේකේ IP ලිපිනයක් දීලා තියෙනවා 192 168යි 10යි 0යි ඇලයිදක් 24යි 192යි 168යි 10යි 0යි 10යි 0යි ඇලයිදක් 24යි. දැන් මේකේ මේ මොකද්ද කියන්නේ? 10යි 0යි ඇලයිදක් 24 කියලා මොකද්ද මේ කියන්නේ? මේක මොන જાති IP එකක්ද? මේ ක්ලාස් C එකක්ද නැත්නම් මේ ප්‍රයිවට් IP එකක්ද? මේක ක්ලාස් C එකක්. තේරුණාද? මේක මොකද්ද පුතේ? මේක ක්ලාස් C එකක්. මේක ක්ලාස් C IP එකක්. නේ? හරිද? මේක ක්ලාස් C එකක්. එතකොට බලන්න sorry. නෑ මේක ප්‍රයිවට් IP එකක්. ක්ලාස් C එකක් නෙවෙයි මොකද්ද? ප්‍රයිවට් IP එකක්. එතකොට ප්‍රයිවට් IP එක නම් ඔයා දන්නවා මේ බ්ලොක් දෙක අපිට පාවිච්චි කරගන්න බෑ. හැබැයි මේ බ්ලොක් දෙක පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ පිටු 16ක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. 8යි 8යි පිටු 16ක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේ පිටුවට නෑ, මෙයා නෑ. හැබැයි මේ දෙක පුළුවන්. නමුත් මෙතන ඇලයිකක් දාලා 24යි කියලා දීලා තියෙනවනේ. ඒකේ අදහස මොකක්ද? ඒකේ අදහස තමයි මෙතන පිටු 8යි මෙතන පිටු 8යි කොහොමවත් බෑ. ඊට අමතරව මේ පිටුවටත් බෑ කියලා. පාවිච්චි කරන්න පුළුවන් වුණාට පාවිච්චි කරන්නේ නෑ. ඒ කියන්නේ මෙතන 8යි මෙතන 8යි 16යි මෙතන 8යි 24යි මේ මෙතෙන්ට එනකම් බෑ. එතකොට අපිට ඉතුරු වෙන්නේ මේ අවසාන බ්ලොක් එකේ තියෙන පිටු 8 විතරයි. මේ අවසාන බ්ලොක් එකේ තියෙන පිටු 8 විතරයි අපිට ඉතුරු වෙන්නේ. ඒ 8ෙන් තමයි අපි මොකද්ද කරන්න ඕනේ? උපජාල ටික ගන්නත් ඕනේ. උපජාලයකට අය පරිගණක ටික ගන්නත් ඕනේ. හරිද? උපජාල ටික ගන්නත් ඕනේ. උපජාලයකට අය පරිගණක ටික ගන්නත් ඕනේ. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි උපජාලයකට පරිගණක කීයක් ඕනේද? සමහර ගණන් වල කියනවා ICT ඩිපාර්ට්මන්ට් එකට පරිගණක 50ක් තියෙනවා. ඒතකොට IP 50ක් අපි අනිවාර්යෙන් අයින් කරන්න එපානේ. ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට පරිගණක 80ක් තියෙනවා. ඒතකොට IP 80ක් අනිවාර්යෙන් අයින් කරන්න. එහෙම වදයක් මේකේ දීලා තියෙනවද මේ ගානේ? නෑ. එහෙම කතාවක් කියලා නෑ. ඒකේ කියලා නෑ. කොහොමද කියලා තියෙනවද එහෙම පරිගණක ගන්න? කිසිම තැනක කියලා නෑ. එහෙනම් බොහොම සරලයි වැඩි. උඩ දාන්න පුළුවන් කිසි අවුලක් නැතුනේ. හරි එහෙම කියලා නැත්තම් ඒක අපිට කැමති විදිහට දාගන්න කියලා කියලා. හරි එහෙනම් අපි කරන්න ඕන මොකද්ද? ඔව්. අපි ඉස්සෙල්ලා බලමු උපජාල වලට පිටු කීයක් ඕනද? උපජාල කීයද? උපජාල 4යි. උපජාල 4යි. උපජාල 4 නම් පිටු කීයද? 4 කියන්නේ දෙකේ දෙවෙනි බලයෙන්. ඒ කියන්නේ පිටු දෙකයි. ඇයි මේ කොහොමද මම මේ ගත්තේ? ඔයා දන්නවා සූත්‍රයක් තියෙනවා නේ.
උපජාල වල සූත්‍රය මොකද්ද? හා දෙකේ n. එතකොට මෙතන සමාන වෙන්නේ මොකද්ද? 4 සමාන 2. ඒ කියන්නේ දෙකේ දෙවි බලය දෙකේ n පාද සමාන උඩ බල සමානයි. ඒ කියන්නේ n කියන්නේ 2යි. ඒ කියන්නේ n කියන්නේ පිටුනේ. පිටු 2යි. එහෙනම් වම් පැත්තෙන් තමයි අපි උපජාල ගණනය කරන්නේ. දකුණු පැත්තෙන් තමයි සත්කාරක පිටු ගණනය වෙන්නේ. එහෙනම් වම් පැත්තේ පිටු 1යි 2යි මෙන්න මෙතනින් වෙන් කරා. මොනවද මේක? එතකොට උපජාල 4 එනවා ගාන කිසි අවුලක් නැතුව උපජාලයකට අය IP ලිපින ගානක් තියෙනවා. උපජාලයකට අය IP ලිපින ගානක් තියෙනවා. IP ලිපින කීයද? අපි ඉතින් හොයමු. ඕවාම අපිට හොයා ගන්න පුළුවන්. උපජාල 4යි IP ලිපින කීය දෙන්නේ? 2 6 වෙනි බලය ඒ කියන්නේ IP ලිපින එනවා 64ක් එනවා. මේකෙන් අර දෙකක් අයින් වෙනවා. විකාශන ලිපිනයයි සත්කාර මේ ජාල ලිපිනයයි කියලා. ඒ අනුව සත්කාරක IP ගාන 62යි. සම්පූර්ණ IP 64යි. සත්කාරක IP 62යි. හරි. ඔන්න ඔය ටික ඉස්සලා ඔය තැනක ඔය ගානේ උඩ ඔය තැනක ලියා ගන්න කියනවා. ගාන දුවනේ අංක 2 ගාන කියලා. ඔන්න කොහොම අංක 2 දාලා මේ ටික ලියා ගන්න. මොකද මේ වෙන් කිරීම කොහොමද කරේ කියලා දැනගන්න ඉන්නවා. ඒ වගේම තමයි මෙන්න මෙතන බිඳුව ලියලා ඇරෙලක් ගහලා 24 කියලා ලියන්න. දැන් මේ කතා කරේ මෙන්න මේ බිඳුව ගැන කියලා තොම දාන්න. මෙන්න මෙයා ගැන තමයි කතා කරන්නේ. ඔක දාගන්න කොහෙන්ද? දාගෙන ඊට පස්සේ අපි ඉතුරු කොටස් ටික සාකච්ඡා කරමු. හරිද? ලියාගත්තද? right. හොඳයි. එහෙනම් ඊළඟට අපි යන්නේ මෙයාලගේ උපජාල ටික ගැන කතා කරන්න. උපජාල වල අභ්‍යන්තරය. මොකද ඔයා දන්නවා දැන් උපජාල වල අපි මුලින්ම කතා කරනවා IP ගැන. උපජාලයකට IP ලිපින 64ක් තියෙනවනේ. ඒකවල මේ උපජාල හතරටම 64 ගානේ IP ලිපින තියෙනවා. ඒ 64 ගානේ තියෙන IP ලිපින වල හොඳට අවධානයෙන් අහගන්න පුතේ. 64 ගානේ තියෙන IP ලිපින වල IP ලිපින වර්ග තුනක් තියෙනවා. දැන් ඔන්න ඒකත් අහගන්න. උපජාලයක IP ලිපින වර්ග තුනක් තියෙනවා. මොනවද මේ IP ලිපින වර්ග තුන? උපජාලයක තියෙන IP ලිපින වර්ග තුන මොනවද? පළවෙනි උපජාලයක පළවෙනි IP ලිපිනයට අපි කියන්නේ ජාල ලිපිනය කියලා. මොකද පුතේ? ජාල ලිපිනය. උපජාලයක අවසාන IP ලිපිනයට කියන්නේ විකාශන ලිපිනය කියලා. මොකද්ද? විකාශන ලිපිනය. හරිද? ඔකට ඉංග්‍රීසියෙන් කියනවා ජාල ලිපිනයට network IP කියලා. විකාශන ලිපිනයට ඉංග්‍රීසියෙන් කියනවා broadcast IP කියලා. ඊළඟට ඔය ජාල ලිපිනයයි විකාශන ලිපිනයයි දෙපැත්තේ ඉන්න දෙන්න අතෑරියාම මැද ඉන්න IP ලිපින ටිකට මොනවද කියන්නේ? සත්කාරක IP කියලා. ඒවට අපි කියනවා host IP කියලා ඉංග්‍රීසියෙන්. මේ සත්කාරක IP තමයි අපි fax machine එකකට, router එකට, ඊට පස්සේ computer එකට, ඊළඟට phone එකකට මොනවා හරි IP කැමරාවකට අපි ලබා දෙන්නේ ඔය සත්කාරක IP ටික. තේරුණාද? ඒ devices වලට අපි දෙන්නේ සත්කාරක IP ටික. එතකොට ජාල ලිපිනේ තියෙන්නේ මොකද? ජාල ලිපිනේ කියන්නේ පළවෙනි උපජාලයේ පළවෙනි IP ලිපිනේ. ඒක තියෙන්නේ උපජාලය හඳුනා ගැනීම සඳහා. ඔය අහන ওই භාගය. උපජාලය හඳුනා ගැනීම සඳහා. හරිද? ඊළඟට විකාශන ලිපිනේ තියෙන්නේ මොකටද? කියන්නේ උපජාලයේ අවසාන IP එක. තියෙන්නේ මොකටද? ඒක තියෙන්නේ උපජාලයේ සියලු පරිගණක වෙත එකවර පණිවිඩයක් නිකුත් කරන්න අවශ්‍ය වුණොත් අපි පාවිච්චි කරන්නේ මොන IP එකද? විකාශන IP එක තමයි පාවිච්චි කරන්නේ. තේරුණාද? right. දැන් අපි මොකක්ද කරන්න ඕන? අපිට ගාන කියලා තියෙනවා සියලු උපජාලවල. just එක. right. සියලු උපජාලවල ජාල ලිපිනේ, විකාශන ලිපිනේ සහ සත්කාරක ලිපින පරාසය ලියා දක්වන්න කියලා. ඒකෙන් ඉස්සරහම අපි කරන්න ඕන මොකද්ද? මේ උපජාල 4 හදාගන්න. බලන්න. දැන් ඕගොල්ලන්ට මම මේක යද්දී බෝඩ් එක සම්පූර්ණයෙන් පේන්නේ නැති වෙයි. ඒක නේ හිතන්න යන්න එපා. හරිද? ඊළි වුණාට පස්සේ මම ස්ක්‍රීන් එක ගාන්ට් එක හරවන්න. right. ඒ ලියන කොටස් වලට හරවලා අවසානයේ ඕගොල්ලන්ට ලියා ගන්න අවස්ථාව දෙන්න. කාලේ හැටියට නම් මේ ගාන තමයි ඉවර කරන මේ ගානෙන් ඉවර කරන්න ලකුණක් තියෙන්නේ. කමන්නේ බය වෙන්න එපා. ඉතුරු කරන්න ටික කොහොමද ඉවර වෙන්නේ කියලා මම කියන්නම්.
මෙන්න ජාලය. ඔන්න ජාලය. ජාලය. D1 D2 D3 D4 ඊළඟට ගානේ අහලා තියෙන මොකද්ද? අහලා තියෙන්නේ ජාල ලිපිනේ විකාශන ලිපිනේ සත්කාරක ලිපිනේ පරාසය. එහෙනම් මෙතෙන් තියෙන්නේ මොකද්ද? ජාල ලිපිනේ. සාමාන්‍ය මේ වගේ ඉඩක් තිබුණේ. විකාශන ලිපිනේ. මේ වගේ ඉඩක් ඇති. සත්කාරක ලිපින පරාසය. හරි. දැන් වා පටන් ගන්න ඕන මෙන්න මෙතන. බලන්න 192යි 168යි 10යි බිඳුවෙන් පටන් ගන්න. යානි පළවෙනි IP එක එතනින් පටන් ගන්න. ඒ වගේම මතක තියාගන්න ප්‍රයිවට් IP වලට ක්ලාසස් නැහැ. ඒක දන්නවනේ නේ? දන්නවනේ. හරි. ප්‍රයිවට් IP රේන්ජ් එකක් තියෙනවා දන්නවනේ? පරාස තුනක්. මොනවද ඒ? 10යි 0.0 ඉඳලා 10යි 255 255 255. ඊළඟට 172යි 16යි 0.0 ඉඳලා 172යි 31යි 0.0. ඊළඟ 192යි 168යි 0.0 ඉඳලා 192යි 168යි 255 255. හරිද? අස්සොත් දෙවෙනි එක වැරදුනා. ආයෙ මුලින්ම කියනවා අහගන්න. 10යි 0.0 ඉඳලා 10යි 255 255 255. දෙවෙනි එක 172යි 16යි 0.0 ඉඳලා 171යි 31යි 255 255. තුන්වෙනි එක 192යි 168යි 0.0 ඉඳලා 192යි 168යි 255 255 දක්වා. ඔන්නේ පරාසයන් තුන දීලා තියෙන ප්‍රයිවට් IP වලට ඔයාලට ක්ලාසස් නැහැ. හරි. දැන් විකාශන IP කියන්නේ මේකේ රේන්ජ් එකේ අවසානයක් එක. එක උපජාලකට IP කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 64ක් තියෙනවා. ඒතකොට 64න් එකක් ගියා. එහෙනම් තව කීයක් තියෙනවද? 63ක් තියෙනවා. එහෙනම් 192යි 168යි 10යි මෙයාට 63ක් එකතු කරගන්න. 0.63ක් එකතු කරාම 63යි. දැන් මෙයා පළවෙනි IP එක මෙයා අවසාන IP එක මේ ඔක්කොම මේ දෙන්න අතර IP සෙට් එකක් තියෙනවා. දැන් ඒක මම ලියන්න යන්නේ. ඒතකොට මේ ටිකට මේ ඔක්කොටම මේ උපජාලය IP ලිපින 64ක් සෙට් වෙනවා. හරිද? මේ පළවෙනි එක කරන්නේ ඔන්න මේ අවසාන එක. දැන් පරාසය ලියන්න යන්නේ හොඳට බලා ගන්න. 192 168යි 10යි 1 එකේ ඉඳන් 192යි වඩ පේන්නේ නැති වෙයි කමන්නේ අහගෙන ඉන්න 168යි 10යි යාට වඩා එකක් අඩුයි 62. හරිනේ. දැන් ඔන්න මේ මෙතන ජාල ලිපිනේ තියෙනවා මෙතන විකාශන ලිපිනේ තියෙනවා මෙතන ඔක්කොම IP 64ක් තියෙනවා 64න් දෙකක් ගියා. ඉතුරු මැදගතව ඉන්න 62 මෙතන ලියනවා. පරාසයක් විදිහට ලියනවා. ඊළඟ දෙවෙනි උපජාලයට යද්දී මෙයාගේ දැන් පළවෙනි උපජාලේ නැවතුණානේ. මේ IP එකේ දෙවෙනි උපජාලේ පටන් ගන්න එතන 192 168යි 10යි 64. යාගේ 63ක් යනවා තමයි. ඒ කෙනෙක් ගියානේ මෙතන ඒකට මෙයාත් එක්කනේ 64 වෙන්නේ. මෙයාත් එක්ක 64. එහෙනම් මෙයා අතරියම තව 63ක්. 192 168යි 10යි 63ක් එකතු කරලා ගලන යනවා. 63ක් එකතු කරාම 127යි. දැන් මෙයාගෙන් ඉවරුණානේ. දැන් පටන් ගන්න ඊළඟට මෙයාට පස්සේ කෙනා කවුද? 128. 192යි 168යි 10යි 128. ඊළඟට ඉවර කරන්නේ 192යි 168යි 10යි 191. ඊළඟට 192යි 168යි 10යි 192 192යි 168යි 10යි 255. දැන් මොන IP ටික ලිව්වා? දැන් මේ පරාසයන් ටික ලියන්න යන්නේ බලා ගන්න. right 192යි 168යි 10යි 65 ඉඳලා 192යි 168යි 10යි 126 දක්වා. ඊළඟ මෙතන 192යි 168යි 10යි 129 ඉඳලා 192යි 168යි 10යි 190 දක්වා. ඊළඟ මෙතන 192යි
168යි 10යි 193 ඉඳලා 192යි 168යි 10යි 254 හරි right හරි නේද හරි දැන් දාගන්න ළමයි මේ පැත්තෙන් නම් දාගමු ඈ ඔය ගාන දැන් ඉස්සලම මේ වගේ මේ මෙතන ඉඳන් මේ ටික ලියන්න ඊට පස්සේ මේ ටික ලියන්න පටන් ගන්න විනාඩි දැන් මේකේ ඉඳන් ගන්න හදන්නත් වෙලා තියාගන්න එපානේ ඔයාලට සුවලා ලියා ගන්නත් එපානේ ඒකින්ද මම ඔයාලට දෙන්නේ විනාඩි 5ක් වගේ කාලයක් සම්පූර්ණ එක ලියන්න ටග් ගාලා ලියා ගන්න
හරි නේද? එයා ඉවරද? දැන් මේකේ තියෙනවා මේ පැත්තෙන් මකාගෙන එන්නම්. මේකේ අපිට අඳින්න තියෙනවා මෙටර් ඩයග්‍රෑම් එක. මම මේ සක්කාරක පිටු ගන්න පොඩ්ඩක් තියන්නම්. ඒක ගන්න බැරියෙන් මේ සෝරි මේ පරාස IP ලිපින පරාසය පොඩ්ඩක් තියන්නම් ඈ. හරි. දැන් මේකේ උපජාල හතරක් තියෙනවා. ඉස්සෙල්ලා තව තප්පර 10ක් 15ක් දෙන්න ඔබට යාළුවෝ ඉවර කරන්න. වලාකුලක් විදියට තමයි අඳින්න ඕන අපේ උපජාල. හරිද? ෆොටෝවල අඳින්න එපා වලාකුලක් විදියට තමයි අඳින්නේ. right. බලගන්න. මම මෙතන අඳිනවා උපජාල දෙකක්. මෙන්න මේ විදියට. මෙතන තව උපජාලයක් අඳිනවා. මෙතන තවත් උපජාලයක්. මේ හරින් ගන්න අරකට ඉන්ටර්නෙට් එක යවන්න. මේක මොන ඔය හරින් ගන්න අනිත් උපජාලය. right. දැන් මෙතන මට පොඩක් ගානේ බලා ගන්න ඕනේ මොකද ඩිපාර්ට්මන්ට් එක කියලා. ඒ වගේ මම ඇදපු හරි. ඔයගොල්ලන් මේ මගේ තම devices මේ උපජාල ටික ICT HR account admin. තොර දැන් මේක ලියන්නේ මෙහෙමයි ළමයි බලාගන්න. ලියන්නේ මෙහෙමයි. මෙතන LAN එක ICT කියලා දාලා උතන ස්විච් එක අඳින්න. ස්විච් ඊළඟට මේ පැත්තට ගන්න මෙහෙම කොටුවක් ගහලා වැඩි ඕනේ පරිගණක දෙකක් ගත්තාම ඇති com1 com63 කියලා com1 com62 කියලා පරාසෙ ලියන්න. හරි. එහෙම ලියද්දී හොඳට බලන්න චුට්ටක් යටින් ඉඳ තියන්න මොකද මේක IP addressing එක IP address ටික ලියන්න එපානේ. ගානේ කියලා තිනවා කිව්වේ නැත්නම් ලියන්නේ හරි වැදගත්. හරි. ඊට පස්සේ මෙතනත් එහෙම කරන්න LAN HR ඒක ලියද්දී මේ පැත්තෙන් එන්න ඕන රේඛාවක්. ඊට චුට්ටක් මේ පැත්තට ගන්න. මොකද මේ LAN HR හරි. ඊට පස්සේ ස්විච් එකක් දාන්න ඕන. ස්විච් එක මේ පැත්තෙන් මම පොඩ්ඩක් අඩු කරන්නම්. මම ඉත තියා ගන්න ඕනද. ස්විච් එක com එකයි com 62යි. කියන්නේ කම්පියුටර්ස් මෙච්චර තියෙනවා කියලා විතරයි කිව්වේ. හරි ඒක සංකේතවත් කරන්න තමයි කියන්නේ. මෙතන එහෙම මෙතන චුට්ටක් මෙන්න මේ විදිහට LAN එකේ එහාට ගන්න LAN admin switch com එකයි 0 ලියන හොඳයි com 62යි
මෙතන ලෑන්ඩ් කියලා එන්න ඕන ලෑන්ඩ් එක මම මතක නැහැ HR එකයි receipt එකයි admin එකයි තව තිබුණ මොකක් හරි account switch එක home network මොකද ඒක වෙනකුත් කියලා නැහැ ඊළඟට මේ මෙතෙන්ට එනවා ස්විච් එකක් හොඳට බලා ගන්න මොකද්ද ස්විච් එක කියලා ඒක මල්ටි ලේයර් ස්විච් මේ වගේ අවස්ථාවකදී අපි මෙතෙන්ට දාන්නේ මල්ටි ලේයර් ස්විච් එකක් හරිද මල්ටි ලේයර් ස්විච් එක රවුටර් අතර තියෙන එක වෙනසයි ඒ තමයි මල්ටි ලේයර් ස්විච් එකට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය දෙන්න බෑ රවුටර් එකට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය දෙන්න පුළුවන් මේ හැරෙනකොට මල්ටි ලේයර් ස්විච් එකයි රවුටර් එකේ කියන දෙක එක සමාන වෙන්නේ ඒකෙන් අපිට රවුටර් එකක් තියෙන දැන්න මල්ටි ලේයර් ස්විච් එකක් දාන්න පුළුවන් හැබැයි ඉන්ටර්නෙට් එක ලබා දෙන්නේ නැත්තම් ඉන්ටර්නෙට් එක දෙන්න ඕන නම් මල්ටි ලේයර් ස්විච් එකක් දාලා බෑ ඒක රවුටර් එකම දාන්න වෙනවා ඊළඟට මේ මල්ටි ලේයර් ස්විච් එකේ ඉඳලා මේ ස්විචස් වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය මෙන්න මේ විදිහට රේඛා ටිකක් දිනන ඔයගොල්ලෝ මොකද මේ ස්විචස් වලට මල්ටි ලේයර් ස්විච් එක හා සම්බන්ධ වෙන්න වෙනවා මොකද මේ උපජාල ටිකේ ඉන්ටර්නෙට් යන්නේ මෙහා කරා ඉන්ටර්නෙට් යද්දී මෙතෙන්ට ෆයර්වෝල් එකක් මම මුලින්ම අදිනවා ෆයර්වෝල් එක අපි අදින්න ඕන කොහොමද ෆයර්වෝල් ඊළඟට මෙතෙන්ට රවුටර් එකක් අදිනවා ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඉන්ටර්නෙට් එක අදිනවා ඒක නම් මඩයක් කැතර ඇද්දේ ඉතින් බලාපොරොත්තු වගේ තමයි ඉන්නේ හරි රයිට් ඒ ලිප්ටොප් වල පේනවා මදිය ඉතින් ස්ක්‍රීන් එකේ ඒක නැහැ කවන්නේ ඊළඟට මෙතන ඔයාට ගානේ කියලා තියෙනවා පුංචි සර්වර්ස් තුනක් තියෙනවා කියලා පුංචි නෑ සර්වර්ස් තුන ඉතින් සර්වර්ස් තුනම අඳින්න ඕනේ එකක් මේල් සර්වර් එක මේල් සර්වර් අනිත් එක ප්‍රොක්සි සර්වර් එක ඒක අනිවාර්යයෙන් තියෙන්න ඕන එකක් එක කිව්වේ නැතත් එක දාලා උපකල්පනයක් විදියට දාන්න මේල් සර්වර් එක අනිවාර්ය නෑ කිව්වම විතරයි දාන්නේ අනිත් එක ඇප්ලිකේෂන් සර්වර් එක ඒකත් කිව්වම විතරයි දාන්නේ ඒකත් අනිවාර්ය නෑ ඇප්ලිකේෂන් සර්වර් right ඔච්චර විතරක් මදි ඔයා ඊට පස්සේ තව ලකුණු කරන්න ඕන වගේක් තියෙනවා ඉතලයක් දාලා ඒක මම නිල් පාටින් දෙන්නම් ඒක ටික නැත්නම් එක ගොඩේ වා එකත් රේඛාවක් කියලා හිතයි කියලා මම කල එක වෙනස් කරන්නේ fiber optic cable මේවා fiber optic cable කියලා මේක ලිව්වත් තමයි fiber optic cable කියලා හරිද ආකාශුඩියම නමතකුණ ඇත්තටම මෙතනින් මම ඒක ඉඳ ගන්නවා දැන් මෙහෙම ගන්න උනාව තියෙනවා මෙතන ඉඳ ඕනි මට හරිනම් මේක දැන් මම මකනවා සුට්ටක් මකනවා මේක fiber optic cable එක මම මකනවා ඊට සම්බන්ධ ප්‍රශ්නයක් එතන තියෙන්නේ දැන් මෙතන fiber optic cable කියලා මම කියන්න fiber optic cable එක ලියන්න නැත්නම් ලකුණක් අඩුවේ ඊට පස්සේ මෙන්න මේ වගේ කේබල් වලට අපිට කියන්න පුළුවන් මේ හරිය මම ලියන්න twisted pair cable එක කියන ලැබ් එක ඇතුලේ තියෙන කේබල් එක මෙන්න මෙතෙන්ට right ස්විච් එකයි කම්පියුටර් අතරේ වල හරි ඊට පස්සේ තව එක දෙයක් මේක කරන්න ඕන IP address ටික ලියන්න ඕන ඔයා ගානේ දැක්ක public IP එකක් ඒ IP 125.56.61.0 මෙතෙන්ට ලියන්න 125යි කිය තියෙන්නේ 56.61 and sorry dot binduයි හැලෙලා 28 ඒක හරි අනිත් ඒවා ලියද්දි වෙනසක් තියෙනවා හරිද
අනිත් ඒවා ලියද්දි වෙනසක් තියෙනවා. ඒ තමයි දැන් අනිත් ඒවා ප්‍රයිවට් type තියෙන්නේ. ප්‍රයිවට් type ලියද්දි ඔයා දැන් මෙතන මම මෙතනින් ගන්නවා D1 කියලා මම මෙයාව දාන්නවා. කොහොමද ICT තමයි D1 ආවේ. D1 D2 D3 D4 D3 මෙයා D3 මම චුට්ටක් දාගන්න D3 නා. හරි. ඔයාලා ඕන නම් මේ ස්විච් එක ඉස්සරහ ලියන්න. ස්විච් ඉඩක් D1 ස්විච් ඉඩක් D2 එහෙම ලියුවට කවන්නේ නැහැ. නැත්තම් අවශ්‍යත් නැහැ. හරි මෙතන එන්නේ 192යි 168යි 10යි බිංදුව. මෙතන ලියන්නේ මොකද්ද මේ IP එක? IP එක ලියන්නේ ජාලයේ මොකද්ද ලියන්නේ? ජාලයේ ජාල ලිපිනේ ලියන්නේ. මේ උපජාලයේ ජාල ලිපිනේ ලියන්නේ. ලියලා ඇලෙයිරක් ගහන්න ගහලා ඇලෙයින මේ පැත්තට ගහන්න කොහොමද? ගහලා ඔයා ලියන්න ඕන බිටු කීයක් වෙන් වුණාද කියලා. කොතෙන්ට නකන්ද? ඔයා උපජාලයි සත්කාරක IP ඒ කියන්නේ මේ උපජාලයේ IP ටිකයි වෙන් කරා යම් කිසි තැනක. ඒ තමයි වාට මතක නම් මම පොඩක් මේ පැත්තට යන්න ඉතින් තියෙන හින්දා මේ පැත්ත ගන්න මෙතන ගන්න. වාට මතකයි බ්ලොක් 1 බ්ලොක් 2 බ්ලොක් 3 හතරවෙනි බ්ලොක් එකේ පිටු 8ක් ආවා. 5යි 6යි 7යි 8යි. එතන මෙතනින් වෙන් කරා. එතකොට මෙතනින් මෙහාට තමයි උපජාල ටික ආවේ. මේ තියෙන්නේ සම්පූර්ණ නෙට්වර්ක් ID එක. නෙට්වර්ක් ID එක. හරිද? මේ ඇවිල්ලා host ID එක. හරි. දැන් ඔයා මෙතන ලියන්න ඕන වෙන් කරපු බිටු ගාන වෙන් කර ලියන්න ඕන උපජාලය සඳහා වෙන් කර බිටු ගාන ඒවා බිටු 8යි 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 මෙතන දෙකයි. හරිද? එතකොට 8යි 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 24යි 2යි 26. එහෙනම් මෙතන ලියන්න ඕන 26යි. දැන් මේකේ විශේෂත්වය තමයි මේ උපජාල හතරෙම මෙතනින් තමයි වෙන් වුනේ. ඒකේ ඉඳ හැමෝටම එන්නේ බිටු ගාන 26යි. හරි? ඊට පස්සේ ලියනවා දෙවෙනි උපජාලයේ ජාල ලිපිනේ 192යි 168යි මතකද? 10යි කීයද? 64යි ඇලයිලා 26යි මේ වෙච්ච බිටු ගාන. දැන් තුන්වෙනි එක නා 192යි 168යි 10යි 24යි 128යි ඇලවිලා 26 අර 100 මෙතෙන් දෙන්නේ මේ හතරවෙනි එක්කනේ 192යි 26 මෙතෙන් දෙනවා තුන්වෙනි එක්කනා 192යි 168යි 10යි 128යි ඇලවිලා 26 ඔන්න right ඔන්න හරිද? දාගන්න කල මම හිතනවා ඔක ඔයාලට පේනවා කියලා. මම චූට්ටක් බලන්න. zoom කරන්න ඕනද කියලා චුට්ටක් මට කියන්න. මම ඉස්සෙල්ලා ඔක ලියා ගන්න. ඊට පස්සේ විනාඩි ගානක් අරගෙන ඔක කොටසින් කොටස zoom කරන්න. හරි? ඉස්සෙල්ලා ලියා ගන්න. ඊට පාඩ දෙකකට නම් zoom කරලා දෙන්න. දැන් ඔක දාගන්න. මේකත් ඕනනම් දාගන්න මේක අත්‍යවශ්‍ය නැහැ. අනිත් එක ඔක්කොම දිලා තියෙනවා නේ. මේ උඩ එක මේ කොටස මම මේ ගාන හදලා පෙන්නන්න ගත්ත එක නේ ඒක අත්‍යවශ්‍ය නැහැ වට උනක් දාගන්න. මේ අනිත් ටික ඔක්කොම තියෙනවා. දාගන්න. පාට ලියා ගන්න අවස්ථාව ලැබෙනවා විනාඩි 2ක්.
දැන් මම ඔයගලන්ට මේකෙන් කොටස අරන් zoom කරනවා. එතකොට දැන් ඔයාලට ලියාගන්න බැරිනොත් හොඳම දේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ඊට පස්සේ ලියා ගන්න. හරිද? ඉස්සෙල්ලා මේක කොටස් 4කට zoom වෙන්නේ. ඉස්සෙල්ලාම ඔන්න ඔය කොටස. හරිද? ඒ කියන්නේ වම් පැත්තේ උඩ කොටස. හරිනේ? ඔන්න වම් පැත්තේ උඩ කොටස. හරි නේද? ටැග් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. 1 2 3 4 5. හරි. ස්ක්‍රීන්ෂොට් ගන්න හැටි මැෂින් එකේ දන්නවනේ Windows key එකයි print screen button එකයි. Windows key එක වම් පැත්තේ යට print screen button එක දකුණු අත පැත්තේ උඩ. නැත්තම් ෆෝන් එකේ නම් මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එක ගන්න හැටි දන්නවනේ ෆෝන් එකේ. right. ඊළඟට වම් පැත්තේ යට වම් පැත්තේ යට. एक स्क्रीनशॉट एक गन 1 2 3 4 5 ඊළඟට ඔක්කොම දකුණු අත පැත්තේ යට කායි දෙකයි තුනයි හතරයි පහයි කායි දෙක තුන හතරයි ආයි වම් පැත්තේ යට පොඩක් ගන්න වම් පැත්තේ යට සමහර ලියාගෙන බැලුනා නම් හරි දැන් දකුණු අත පැත්තේ උඩ කායි දෙකයි තුනයි හතරයි පහයි හරි හොඳයි ඉතින් අද දවසේ වැඩ කටයුතු ටික එතනින් අපි අවසන් කරමු. දැන් වෙලාව හරියටම 8යි වෙලාව. මේ පේපර් එකේ ඉදිරි කටයුතු කොහොමද වෙන්නේ? මේ පේපර් එකේ අපි ඉදිරි ටික අනිත් කොටස් ටික කවර් කරන්නේ කොහොමද? එක කොයි කවර් කරන්නේ කවද්ද?
නැත්නම් අපි ඊළඟ පේපර් එකට යනවා මේකේ කලින් ඔය කරපු ටික ඉතුරු ප්‍රශ්න ටිකට මම මාකින් එකක් දෙනවද නැත්නම් වීඩියෝ එකක් දානවද ඒ සියල්ලම ගෲප් එකට කියන්නම් ගෲප් එකේ මම සංවිධායක මණ්ඩලෙත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ගේ ඕගනයිස් කරන අපේ ඔල්බෝ එකත් එක්ක කතා කරලා කොහොමද කරන්නේ කියලා කියන්නම් ඊළඟට ඉතින් අදහස් වැඩකට ඉවරයි දිගටම මේ විදිහට අපි සමුදහවස ගහනවා සමහරවිට මීට වඩා කාලය වැඩි කරන්නත් ඉඩ තියෙනවා අපි එක්ක ඉස්සරහට මම කියන්න ඔයගොල්ලන්ට මගේ ඉස්කෝලේ මල්ලිලා ටික කොට දාන්න පුළුවන් උපරිම සපෝට් එක මම දෙනවා. ඒ වගේම ඕල් බෝයි එකටත් ඉස්කෝලේට ඉස්කෝලේ ගුරුවරුන්ටත් මේ අවස්ථාව ලබා දුන්නේ කියලා ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ නැගෙමු. අයබෝවන්. එහෙනම් බොහොම ස්තුතියි අපිට සම්පත්දායකෙන් දායකත්වයෙන් සහයෝගය දැක්වූ ධනංජයසට ඉදිරි පාඩම් කටයුතු ධනංජයසේ කිව්වා වගේ අපි දැනුවත් කරන්නම් අපේ ගෲප් එක හරහා ඒත් එක්කම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපගේ මෙත ඊමේල් ලිපිනේ තියෙනවා nalanda.oba.minu@gmail.com කියන එකට සහ අපේ FB page එකේ මේක live program එක යනවා එතනින් සහ YouTube එකෙන් අපිට බලා ගන්න පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ජනිත මේනක ඉත්ම කියන දුරකථන අංක වලට දැනුම් දෙන්න ඊට අමතරව අපි අපේ YouTube channel එකේ මේ program එක සම්පූර්ණයෙන්ම upload කරලා බෙදා හරිනවා ඒකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොනවා හරි මග අරිච්ච දෙයක් තියෙනවා නම් එහෙනම් සුබ රාත්‍රියක් ආයුබෝවන් සර්